හරි ළමයි. එතකොට අපි අද දවසෙත් එකතු වෙනවා තවත් අලුත් මාතෘකාවක් සම්බන්ධයෙන් කතා කරන්න. ඒ තමයි ගිණුම් කරන සමීකරණ. හරි. ගිණුම් කරන සමීකරණ. අපි දැනට මේ accounting express revision class එකේ මාතෘකා දෙකක් කතා කරා. මාතෘකා දෙකක් කියන්නේ එක මාතෘකාවක් තමයි ගිණුම්කරණයේ හැඳින්වීම. ඒතකොට ඒක ආශ්‍රිතව තියෙන තියරි කොටස් සහ සියලුම දේවල් කතා කරා පළවෙනි දවසේ. එතකොට දෙවෙනි වීඩියෝ එකකින් කතා කරා දෙවෙනි කොටස ඒ පළවෙනි පාඩමේ ප්‍රශ්න ටික. එතකොට සියලුම past papers, සියලුම model papers සියල්ල කතා කරා. මේ වීඩියෝ දෙක කාට හරි මේ දැන් බලන වීඩියෝ එක බලන කෙනෙක්ට මිස් වෙලා තියෙනවා නම් පහුගිය වීඩියෝ දෙක ඒ link මම දාලා ඇති බලන්න description එකේ. එතකොට ඒවා follow කරලා ඔයාලට පළවෙනි පාඩම සියල්ල කවර් කරගන්න පුළුවන්. හරි. අද අපි යනවා මේ වැදගත් මාතෘකාවකට. වැදගත් කියන්නේ ඉතාමත් වැදගත්. මොකද A level paper එකේ අපිට හම්බෙන හැමෝම ආස කරන සහ හදාගන්න පුළුවන් කියලා හිතන ගාන. A level paper එකේ හැමෝම ආස කරන සහ හදාගන්න පුළුවන් යයි විශ්වාස කරලා විභාගෙට ගිහිල්ලා විභාගෙට යනවා සහ විභාගෙදී හදන ගොඩක් දෙනෙක් තෝරගන්න ප්‍රශ්නයක් තමයි මේ ගිණුම් කරන සමීකරණ කියලා කියන්නේ. එතකොට මේ ගිණුම් කරන සමීකරණයක මේ හිතන තරම් සුන්දරද හිතන තරම් අමාරුද කියලා මම පැහැදිලි කරගෙන යද්දී ඔයාලටම තේරෙයි. මේක හරිම ලේසිද හරිම අමාරුද නැත්නම් කොහොමද? එතකොට ගොඩක් දෙනෙක් හිතන් ඉන්නවා මේක හරිම ලේසියි කියලා. තව දෙනෙක් හිතන් ඉන්නවා මේ ගිණුම් කරන සමීකරණ තමයි මේ accounting වල තියෙන හොඳම නැත්නම් ගණන් පැත්තෙන් තියෙන හදාගන්න පුළුවන් ගාන. එතකොට මේ දෙගොල්ලොම විභාගයට යන්නේ මේ ගාන හදන්න බලාපොරොත්තු වෙන්නේ. හරි සරලයි කියලා හිතන කට්ටිය සහ හදාගන්න පුළුවන් කියලා විශ්වාස කරන කට්ටිය. කියන මේ ඔක්කොමලා බලන් ඉන්නේ ගිණුම් කරන සමීකරණ ගානක් දෙනකම්. නමුත් ගොඩක් දෙනෙක්ට මේ ලෑස්ති වෙලා යන දෙනෙක්ට ගිය අවුරුද්දේ සහ ඊට එපිට අවුරුද්දේ පේපර් දෙක අරන් බැලුවොත් ආසන්න අවුරුදු දෙකේ 2019 සහ 2020 අපිට දකින්න පුළුවන් විශේෂත්වයක් තමයි මේ හැමදාම දෙන ගිණුම් කරන සමීකරණ ප්‍රශ්නය ටිකක් හිතන්න තැනක් ඉතුරු කරලා තියෙනවා. හිතන්න දෙයක් දීලා තමයි මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ. නැත්නම් අපි ඉගෙනගත්ත පාඩම් දෙක තුනක් මේ ඇතුළට දාලා නැත්නම් මිශ්‍ර කරලා තමයි මේ ප්‍රශ්නේ දීලා තියෙන්නේ. ඒතකොට ගිණුම් කරන සමීකරණ කියන පාඩම විතරක් ඉගෙනගෙන සහ ඒ යන රටාවට අනුව විතරක් මේ ගානට සූදානම් වෙලා ගිහිලා හදාගන්න බෑ. එහෙනම් අපි බලන්න ඕනේ මේ ගිණුම් කරන සමීකරණ ප්‍රශ්නේ ගන්න පුළුවන් ලේසි තැනක්නේ. ලකුණු ගන්න පුළුවන් තැනක් වෙලත් ඇයි අපිට ගන්න බැරි සහ ගන්න නම් මොනවද කරන්න පුළුවන්. අන්න ඒ දේවල් ටික අපි මේ ගිණුම් කරන සමීකරණ පාඩම අවසාන වෙද්දී ඔයාලට හොඳටම තේරෙයි සහ බය වෙන්න දෙයක් නැතුව මේ අවුරුද්දෙත් ලබන අවුරුද්දෙත් විභාගයට යන කට්ටියට හොඳටම හදාගන්න පුළුවන් වෙයි. හරි. ඒතකොට මේ මතක් කිරීමත් එක්ක අපි යනවා අපේ දෙවෙනි පාඩම. මේක දෙවෙනි පාඩම විදියට අපි හඳුනාගමු. එතකොට පළවෙනි පාඩම ඉවර කරා දෙවෙනි පාඩමට ආවා. එහෙනම් මාතෘකාව හැමෝම දාගන්න සහ ලියාගන්න ගිණුම් කරන සමීකරණ. හරි. දෙවෙනි ඒකකය තමයි අපි අද පටන් ගන්න යන්නේ. දෙවෙනි ඒකකය. හරි. එතකොට ගිණුම් කරන සමීකරණ. දැන් ඔයාලා සමීකරණයක් කියන්නේ මොකක්ද කියලා අහුවොත් සමීකරණයක් කියන්නේ කුමක්ද කියලා ප්‍රශ්නයක් ඔයාලගෙන් අහුවොත් ඔයාලා දෙන උත්තරේ මොකක්ද? සමීකරණයක් කියන්නේ මොකක්ද? සමීකරණයක් කියන්නේ සමීකරණයක්. එහෙමද? නෑ. සමීකරණයක් කියන්නේ අපි හිතමු ඒකේ ප්‍රධානම ලක්ෂණ ටික ගන්න. සමීකරණයක ප්‍රධානම ලක්ෂණ ටික. අනිවාර්යෙන් සමාන ලකුණ කියන එක තියෙන්න බෑ. සමීකරණයක් කියන වචනේම අර්ථය තමයි සමාන කියන අර්ථය ගෙන දෙන වචනයක් සමීකරණ. එතකොට අනිවාර්යෙන්ම මේ සමීකරණයක මෙන්න මේ සමාන ලකුණ කියන එක තියෙන්න ඕනේ. මේ ලකුණ තියෙන්න ඕනේ. සමාන ලකුණ.
මේක නැත්තම් සමීකරණයක් වෙන්නේ නැහැ. හරි. එතකොට මේ දෙපැත්තේ වම් අත පැත්තේ සහ මගේ දකුණු අත පැත්තේ මේ සමීකරණයට දෙපැත්තෙන් තියෙන්න ඕනේ පද. පද තියෙන්න ඕනේ. අපි ඉගෙනගෙන තියෙනවානේ සමීකරණය කියන පාඩම 6 වසරේ ඉඳලා ඕලෙල් වෙනකම්ම අපි ගණන් වලට ඉගෙන ගන්නවා සමීකරණ. එතනින් පස්සේ ඉකෝන් වල අපිට හම්බ වෙනවා. දැන් එකවුන්ට්ස් වල හම්බ වෙනවා. සමීකරණ අපිට හම්බ වෙන තැන් ගොඩක් තියෙනවා. එතකොට මේ සමාන ලකුණ කියන එක තමයි ළමයි ප්‍රධානම සාධකය මේ සමීකරණයක් ගොඩනගන්න. එතකොට මේ දෙපැත්තේ තියෙන්න පුළුවන් පද. පද කියන්නේ බීජීය පද තියෙන්න පුළුවන්. අපි හිතමු මේ පැත්තේ තියෙනවා x ධනවයි. සමානයි 10යි. මේක මොකද්ද? සමීකරණය. සමීකරණය. ඊළඟට y සමානයි 4යි. මේ මොකද්ද? සමීකරණය. අපි ගමු 4y ධන 5x සමානයි 8යි. මේ මොකද්ද? සමීකරණයක්. මේ සමීකරණයක් කියන එක හැදෙන්නේ කොහොමද එතකොට? පැති දෙකක් තියෙනවා. සමාන ලකුණක් තියෙනවා. මේ දෙපැත්තේ බීජීය පද හෝ ඉලක්කම් සංඛ්‍යා තියෙන්න පුළුවන්. එතකොට මේ තියෙන පදයක්. මේ x කියන්නේ පදයක්. y කියන්නේ පදයක්. x ධන y කියන්නේ පදයක්. පැහැදිලිද? මේ පද සහ සංඛ්‍යා එකිනෙකට එකතු වෙලා තමයි සමීකරණයක් හැදෙන්නේ. පැහැදිලි? සමීකරණයක් හැදෙන්නේ. හරි. එතකොට මේ වගේ සමීකරණ අපි ගණන් වල ඕන තරම් ඉගෙනගෙන තියෙනවා. දැන් මේ accounting වලට ආපුවම ගිණුම් කරන කියන විෂයට ආපුවම කොහොමද අපි ගිණුම් කරන කියන කැලල පැත්තකින් තිබ්බත් සමීකරණ. ගිණුම් කරණය තුල මොකද්ද මේ සමීකරණ කියලා කියන්නේ? ගිණුම් කරණය තුල අපි ඉගෙන ගන්නව ළමයි ප්‍රධානම විචල්‍ය නැත්නම් අපි කියන ප්‍රධානම දේවල් පහක්. ප්‍රධානම දේවල් පහක්. ඒවා අපි අද තමයි ඉගෙන ගන්න යන්නේ. එකක් තමයි වත්කම් කියලා එකක්. වත්කම්. තව එකක් තමයි හිමිකම්. නැත්නම් ප්‍රාග්ධනි. හරි. ප්‍රාග්ධනි. තව එකක් තමයි වගකීම්. වගකීම්. තව එකක් තමයි වියදම්. වියදම්. අනිත් එක ආදායම්. ආදායම්. එතකොට ප්‍රධාන වශයෙන් ගිණුම්කරණය තුල ප්‍රධානම අයිටම. අපි කියන ප්‍රධානම ගිණුම් කියන එක අපි පස්සේ ඉගෙන ගන්නවා. දැනට අපි කියමු ප්‍රධාන දේවල් පහක් තියෙනවා. මේ දේවල් පහ උඩ තමයි ගිණුම්කරණය ක්‍රියාත්මක වෙන්නේ. මේ ප්‍රධාන දේවල් පහ උඩ. එකක් පත්කම්, හිමිකම්, අනිත් එක වගකීම්, වියදම්, ආදායම්. ඔය කියන පහ. ඒ ටික අපි එකිනෙක මොකක්ද කියලා ඉගෙන ගමු. හරිද? එතකොට මම කතා කරානේ ගිය සතියේ ව්‍යාපාරයක් පිළිබඳව. නේද? ව්‍යාපාරයක් පිළිබඳව මම කතා කරා ගිය සතියේ. මතකද? ව්‍යාපාරයක පරිසර දෙකක් තියෙනවා කියලා කිව්වා. අභ්‍යන්තර කියලා කිව්වා, බාහිර කියලා කිව්වා. මතකයි නේද? අන්න ඒ විදිහට ව්‍යාපාරයක් තිබ්බොත් මෙන්න මේ විදිහට. හරිද? ඔන්න ව්‍යාපාරය. ඔය ව්‍යාපාරයේ ඇතුලේ අපි කිව්වා පරිසර පද්ධති දෙකක් තියෙනවා ව්‍යාපාරයක. අභ්‍යන්තර පරිසරයකුත් තියෙනවා, බාහිර පරිසරයකුත් තියෙනවා. අපි කිව්වා ඊට පස්සේ මේ අභ්‍යන්තර පරිසරය ඇතුලේ ඉන්න මෙන්න මේ කට්ටිය, බාහිර පරිසරය ඇතුලේ ඉන්න මෙන්න මේ කට්ටිය. එතකොට මේ දෙගොල්ලොම ව්‍යාපාරයක් දිහා ඇහැ ගහගෙන ඉන්නවා. ඇහැ ගහගෙන ඉන්නවා. එතකොට මේ ව්‍යාපාරයට ඉදිරියට යන්න එයාට ඕනේ ළමයි resources සම්පත්. ව්‍යාපාරයක් කියන්නේ කිසියම් වූ ඒකකයක් නේ. ව්‍යාපාරයක් කියන එක මේ විදිහට ඇඳට ගොඩනැගිල්ලක් තියෙන්නමත් අවශ්‍ය නැහැ. නේද? ව්‍යාපාරයක් වෙන්න ගොඩනැගිල්ලක් කියන එක අවශ්‍ය නැහැ. ඒකකයක්. කිසියම් වූ ඒකකයක්. ඒක පුද්ගලයෙක් වෙන්න පුළුවන්. රජයක්, ආයතනයක් ඕන එකක් වෙන්න පුළුවන්. රටක්.
එතකොට මේ ව්‍යාපාරය කියන සංකල්පය තුලේ මේක ඉස්සරහට යන්න නම් resources සම්පත් ඕනේ. මේ ව්‍යාපාරයකට සම්පත් අවශ්‍යයි. හරි? මෙයාට සම්පත් ඕනේ. සම්පත්. හරිද? ওই සම්පත් අපි ගන්නවා අර කියන පාර්ශවයන්ගෙන්. කවුද අර කියන පාර්ශවය? අභ්‍යන්තර පාර්ශවය, බාහිර පාර්ශවය. ওই කියන කට්ටිය මේ ව්‍යාපාරය ඇතුළට සම්පත් දාන්න ඕනේ. සම්පත් දෙන්න ඕනේ. ඒ දුන්නම තමයි මේ ව්‍යාපාරය ඉස්සරහට යන්නේ. ව්‍යාපාරේ වැඩ කටයුතු කරගෙන යන්නේ. ව්‍යාපාරයට තව දියුණු වෙන්න නම් ඒකට වර්ධනය වෙන දේවල් කරන්න. හරි? මේ සියලු දේට සම්පත් අවශ්‍යයි. හරි? මේ සම්පත් සපයනවා ළමයි ප්‍රධාන වශයෙන් සම්පත් සපයනවා පාර්ශව දෙකක්. හරිද? අර ඇල්මැති පාර්ශව සියලු දෙනාට සම්පත් සපයන්න පුළුවන්. හරි? ඇල්මැති පාර්ශව සියලු දෙනාටම සම්පත් සපයන්න පුළුවන්. දැන් ඇල්මැති පාර්ශව මොකක්ද කියලා අහන්න එපා. මේ සතිය අපි කතා කරා. ඇල්මැති පාර්ශව ඔක්කොටම සම්පත් සපයන්න පුළුවන්. නමුත් ප්‍රධාන වශයෙන් පාර්ශව දෙකක් මේ ව්‍යාපාරයට සම්පත් සපයන්න උත්සාහ කරනවා. එක්කෙනෙක් තමයි අයිතිකරු. කවුද එක්කෙනෙක්? එක්කෙනෙක් මම මෙතනින් ගන්නම් අයිතිකරු. අයිතිකරු. මේ අයිතිකරු කියන කෙනා සම්පත් සපයන්න උත්සාහ කරනවා. මෙයා තමයි ප්‍රධානම සම්පත් සපයන දායකයා. සම්පත් දායකයා. මේ ව්‍යාපාරයට සම්පත් සපයන දායකයා කවුද? ප්‍රධාන වශයෙන් අයිතිකරු. තව එක පාර්ශවයක් ඉන්නවා. හරි? බාහිර පාර්ශවය කියලා. අර අපි කතා කරපු බාහිර පාර්ශවයම තමයි. බාහිර පාර්ශවය. එතකොට ව්‍යාපාරයට සම්පත් සපයනවා අයිතිකරු සහ බාහිර පාර්ශවය කියන දෙක. හරිද? අපි සරලම ව්‍යාපාර සංවිධානයක් ගමු. දැන් මේ ව්‍යාපාර කියන ඒවා ළමයි එක එක නම් වලින් තියෙනවා. හරිද? ව්‍යාපාර සංවිධාන එක එක වර්ග වලින් තියෙනවා. ඔයාලා ව්‍යාපාර අධ්‍යයනය කරලා තියෙනවා නම් සහ කරනවා නම් දන්නවා අනිවාර්යයෙන්. අපි සරලම සංවිධානයට ගියොත් සරලම සංවිධානයට ඉන්නේ ව්‍යාපාරය ඇතුළේ එක්කෙනෙක්. එයා තමයි ව්‍යාපාරයේ අයිතිකරු, එයා තමයි ව්‍යාපාරයේ සේවකයා ඔක්කොම කරන්නේ. සරලම ව්‍යාපාර සංවිධානය. ඒකට මොකද්ද අපි කියන්නේ? කේවල ස්වාමි ව්‍යාපාරයක්. මොන ස්වාමිද? කේවල ස්වාමි. ඒ කියන්නේ තනි පුද්ගල ව්‍යාපාරයක්. එහෙනම් තනි පුද්ගල ව්‍යාපාරයක ඉන්නේ කෙනෙක්. එක්කෙනෙක්යි තනි පුද්ගල කියලා කියන්නේ. ඊළඟට අපි තව ටිකක් ඉස්සරහට ගියොත් තියෙනවා අපිට හවුල් ව්‍යාපාර කියලා එකක්. ඒ කියන්නේ හවුල් ව්‍යාපාරයක කවුද ඉන්නේ? ඔව් මිනිස්සුම තමයි. හවුල් කරු කියලා අපි යාලට කියන්නේ හවුල් කරු. එතකොට පොඩක් වැඩි තනි පුද්ගල ව්‍යාපාරයට වඩා ඉන්න කට්ටිය ටිකක් වැඩි වෙනවා. එතකොට දෙන්නෙක් අනිවාර්යයෙන්ම ඉන්න ඕනේ. මිනිමම් අවම වශයෙන් දෙන්නෙක්. එතකොට දෙන්නෙක්ට හවුලක් කියන්නේ පාර්ට්නර්ෂිප් එකක් ළමයි. හවුලේ ඉන්නවා කියලා අපි කියන්නේ හවුලක්. හවුලක් කියන්නේ දෙන්නෙක් ඉන්නවා අනිවාර්යයෙන්. දෙන්නට වැඩි වෙන්නත් පුළුවන්. හරිද? එතකොට මේක තමයි හවුල් ව්‍යාපාරයක්. ඊළඟට අපි තව ටිකක් ඉස්සරහට ගියොත් සමාගමක්. එතකොට සමාගමක දෙන්නටත් වැඩි. ඒ කියන්නේ එක්කෙනාගෙන් සමාගමක් ආරම්භ කරන්නත් පුළුවන්. ඉස්සරහට ඉගෙන ගමු සමාගම පාඩමේ. නමුත් එක්කෙනාට වැඩියෙන් සමාගමක ඉන්නවා සාමාන්‍යයෙන්. එතකොට සමාගමක් කියන්නේ ඊට වඩා ටිකක් සංකීර්ණ අවස්ථාවක්. හරි. එතකොට අපි අර සරලම අවස්ථාවට ආයෙ පාරක් යමු. කේවල ස්වාමි ව්‍යාපාරයක් නැත්නම් තනි පුද්ගල ව්‍යාපාරයක්. තනි පුද්ගල ව්‍යාපාරයක ඉන්නේ එක්කෙනයිනේ. එකම ඉන්නේ. එතකොට ඒ කියලා ගමු පුද්ගලෙක් ඒ කියලා කෙනෙක් ඉන්නවා. මේ ඉන්නේ. මෙයා තමයි ව්‍යාපාරේ පටන් ගන්න යන්නේ. මේ ඒ කියන මිනිස්සයා මේ ව්‍යාපාරේ පටන් ගන්නවා රුපියල් ලක්ෂ 10ක ප්‍රාග්ධනයක් සහිතව. කීයකද? රුපියල් ලක්ෂ 10ක ප්‍රාග්ධනයක් සහිතව. එහෙනම් මේ ඒ කියන එක්කෙනා ව්‍යාපාරයට කීයක් දානවද? රුපියල් ලක්ෂ 10ක්. රුපියල් ලක්ෂ 10ක් දානවා. ඔන්න සම්පත් විදියට මුදල්.
මුදල් කියන සම්පතෙන් රුපියල් ලක්ෂ 10ක් දානවා. රුපියල් ලක්ෂ 10ක් දානවා. මේ ලක්ෂ 10 දාලා ව්‍යාපාරය පටන් ගන්නවා. ව්‍යාපාරය පටන් ගන්නවා. දැන් ඔන්න ව්‍යාපාරය කරගෙන යනවා. එදිනදා ගනුදෙනු වෙනවා. හරිද? ඒ සිද්ධීන් අදාළව ගනුදෙනු වාර්තා වෙනවා. ඔය වගේ ව්‍යාපාරය කරගෙන යනවා. ලාභ ලැබෙනවා, පාඩු වෙනවා. ඔහොම ටිකක් දුර යද්දී මෙයාට හිතෙනවා මේ ව්‍යාපාරය තව ටිකක් දියුණු කරන්න ඕනේ. වර්ධනය කරන්න ඕනේ. නමුත් මංගාව තියෙන අපි හිතමුකෝ සම්පත් කියලා. සම්පත් ප්‍රමාණවත් නැහැ. ව්‍යාපාරයට දාලා තියෙන සම්පත් ප්‍රමාණවත් නැහැ. මට මේ ව්‍යාපාරය කරගෙන යන්න. එතකොට මොකද කරන්නේ? මෙයා ගිහිල්ලා මේ කියන පුද්ගලයා ගිහිල්ලා ඉල්ලනවා බැංකුවකින් ලෝන් එකක්. ලෝන් එකක් ඉල්ලනවා. බැංකුවකින් ලෝන් එකක් ඉල්ලනවා. කීයකද? රුපියල් ලක්ෂ 5ක් ඉල්ලනවා. රුපියල් ලක්ෂ 5ක ලෝන් එකක්. රුපියල් ලක්ෂ 5ක ලෝන් එකක්. ඔන්න ලෝන් එක හම්බ වෙනවා. ව්‍යාපාරයට යොදනවා. ලෝන් එක හම්බුණා ව්‍යාපාරයට දැන් ව්‍යාපාරය ඇතුළේ තියෙන සම්පත් මොනවද කියලා පොඩ්ඩක් බලන්න. මුලින්ම මේ A කියන පුද්ගලයා යොදපු රුපියල් ලක්ෂය මේ ව්‍යාපාරය ඇතුළේ තියෙනවා. ලක්ෂය ව්‍යාපාරය ඇතුළේ තියෙනවා. ලක්ෂ 10 sorry. ලක්ෂ 10 ව්‍යාපාරය ඇතුළේ තියෙනවා. ඊළඟට දැන් ඉල්ලගත්තු ලෝන් එක බැංකු ණය මේ ව්‍යාපාරය ඇතුළේ තියෙනවා. නේද? දැන් සමස්ත සම්පත් ප්‍රමාණය කීයද මේ ව්‍යාපාරය ඇතුළේ? ලක්ෂ 10යි ලක්ෂ 5යි ලක්ෂ 15ක් තියෙනවා. ලක්ෂ 15ක් තියෙනවා. මේ ලක්ෂ 15ෙම හරිද? ලක්ෂ 15ක් තියෙනවනේ. මේ ව්‍යාපාරයේ අයිතිකරු කවුද? A. ඒක වෙනස් වුනේ නැහැ තාම. මේ ව්‍යාපාරයේ අයිතිකරු මේ තියෙන්නේ A කියන පුද්ගලයා. මේ A කියන පුද්ගලයා ව්‍යාපාරය පටන් ගත්තා. දැන් ව්‍යාපාරයේ සම්පත් ලක්ෂ 15යි. මේ ලක්ෂ 15ක් වන සම්පත් වලින් A කියන පුද්ගලයා කොච්චරක් යෙදුවද? ලක්ෂ 10යි. එහෙනම් මේ ලක්ෂ 15 අයිති වෙන්නේ කාටද? Aටද? නෑ. හේතුව A නෙමේ මේ ලක්ෂ 5 යෙදුවේ. මේ ලක්ෂ 5 කවුද යෙදුවේ? බැංකුව. බැංකුව කියන්නේ ව්‍යාපාරයෙන් ඇතුලේ ඉන්න පාර්ශවයක්ද? එළියේ ඉන්න පාර්ශවයක්ද? එළියේ, බාහිරයි. එහෙනම් ව්‍යාපාරයක බාහිර පාර්ශවයක් සම්පත් යෙදුවොත් මේ බැංකුව වගේ බාහිර පාර්ශවයක් සම්පත් යෙදුවොත් අන්න බාහිර පාර්ශවයට ව්‍යාපාරය සම්බන්ධව අයිතියක් ඇති වෙනවා. පැහැදිලිද? එහෙනම් මං මේ ව්‍යාපාරයයි ව්‍යාපාරය ඇතුලේ තියෙන සම්පත් සහ සම්පත් වලට ඒ යොදපු පාර්ශවය අතර පොඩි සම්බන්ධයක් තියෙනවා කියලා මට තේරෙනවා. නේද? ව්‍යාපාරය තියෙනවා, ඒකේ සම්පත් තියෙනවා, ඒ සම්පත් යොදපු පාර්ශවයෝ ඉන්නවා. ඒ පාර්ශවයෝ සම්පත් අතර සම්බන්ධයක් ඇති වෙනවා. නැත්නම් ව්‍යාපාරයයි මේ පාර්ශවය අතර සම්බන්ධයක් ඇති වෙනවා. ඔන්න ඔය සම්බන්ධේ මට සමීකරණයක් ආශ්‍රයෙන් පෙන්වන්න පුළුවන්. පැහැදිලිද? ව්‍යාපාරය ඇතුළේ තියෙන සම්පතුයි ඒ සම්පත් යොදපු පාර්ශවයනුයි අතර පොඩි සම්බන්ධයක්, ලින්ක් එකක්, රිලේෂන්ෂිප් එකක් මට පෙන්වන්න පුළුවන් සමීකරණයක් යොදාගෙන. ඔන්න මම පෙන්වන්න යනවා. හරි. මට ඕනේ ළමයි මේ සම්පත් වලට කියන accounting නම. මොකද්ද මේ සම්පත් කියලා අපි හැමතැනම කතා කරනවා. සම්පත් වලට කියන ගිණුම් කරන මේ නාමය තමයි වත්කම්. මොනවාද? වත්කම්. එහෙනම් සම්පත් කියලා කියන්නේ මොනවාද මේ? මේ වත්කම්. සම්පත් කියලා මේ අපි අදහස් කරන්නේ වත්කම් වලට. හරිද? වත්කම් වලට. සම්පත් කියන්නේ වත්කම් වලට. එහෙනම් මේ වත්කම් තමයි මේ පාර්ශවය දාන්නේ. පැහැදිලිද? සම්පත් දානවා කියන්නේ වත්කම් වෙනවා ව්‍යාපාරයට. ඔන්න මේ ඇවිල්ලා තියෙන ලක්ෂ 15ම වත්කම්. පැහැදිලි? එහෙනම් මම ඔන්න සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නවා.
කොහොමද? මගේ මේ සම්පත් සමානයි සම්පත් සමානයි හරි සම්පත් සමානයි ඒ සම්පත් දෙක පාර්ශවය අතර තියෙන සම්බන්ධය තමයි පෙන්වන්නේ සම්පත් සමානයි හරි මෙතනින් ගන්නවා සම්පත් සමානයි හරි මේ සම්පත් යෙදුවා මුලින්ම කවුද අයිතිකරු මේ A කියන එක්කෙනා යෙදුවා රුපියල් ලක්ෂ 10ක් එහෙනම් මේ A කියන එක්කෙනාට නැත්නම් A කියන එක්කෙනාගේ අයිතියට අපි කියනවා හිමිකම කියලා මොකද්ද හිමිකම නැත්නම් ප්‍රාග්ධනය කියලා කියන්නත් පුළුවන් ප්‍රාග්ධන එහෙනම් මම කියනවා සම්පත් සමානයි හිමිකම මං කියවා සම්පත් වලට කියන තවත් නමක් තමයි වත්කම් එහෙනම් සම්පත් නැත්නම් වත්කම් සමානයි හිමිකම් වත්කම් නැත්නම් සම්පත් සමානයි හිමිකම් පැහැදිලිද මේක තමයි අපි ඉගෙන ගන්න පළවෙනි සමීකරණය එතකොට සමීකරණයක් කියන්නේ මොකක්ද කියලා දැන් අදහසක් එනවා ඔයාලට මොකද්ද සමීකරණයක් කියලා කියන්නේ ව්‍යාපාරයක සම්පත් තියෙනවා මේ සම්පත් දාලා තියෙන පාර්ශවයෝ ඉන්නවා එතකොට සමීකරණයකින් කරන්නේ ව්‍යාපාරයක තියෙන සම්පත් සහ ඒ සම්පත් යොදවපු පාර්ශව අතර සම්බන්ධය නිරූපණය කරනවා අය කියන්න බලන්න ඉනුම් කරන සමීකරණයකින් කරන්නේ මොකද්ද ව්‍යාපාරයක සම්පත් සහ ඒ සම්පත් සපයපු පාර්ශවය අතර සම්බන්ධතාවය නිරූපණය කරනවා. පැහැදිලිද? හරි. එහෙනම් මේ සරලම සම්බන්ධය තමයි මම මේ ලිව්වේ. මොකද්ද? ව්‍යාපාරයේ සම්පත් සමාන වෙනවා හිමිකමට. ඒ කියන්නේ මේ ආරම්භක අවස්ථාවේදී ඒ කියන පුද්ගලයා ව්‍යාපාරය පටන් ගන්න රුපියල් ලක්ෂ 10ක් යොදලානේ. එහෙනම් මේ ලක්ෂ 10 තමයි සම්පත්. පළවෙනි සම්පත. මේ 10 අයිති කාටද? අයිතිකරුට. අයිතිකරුණ දාන්නේ එක. ඊළඟ අයිතිකරුට ඒක අයිති. අයිතිකරුගේ අයිතියට තමයි මේ හිමිකම කියලා කියන්නේ. හිමිකම. හරිද? හිමිකම කියන්නේ අයිතිකරුගේ අයිතිය. එහෙනම් අපි ලියමු ලක්ෂ 10 සමානයි ලක්ෂ 10ට. මේ ලක්ෂ 10 කියන්නේ මොනවාද? වත්කම් නැත්තම් සම්පත්. මේ ලක්ෂ 10 කියන්නේ මොකද්ද? හිමිකම. නැත්තම් ප්‍රාග්ධනය. හිමිකම නැත්තම් ප්‍රාග්ධනය. පැහැදිලිද? එහෙනම් මේ තියෙන්නේ ව්‍යාපාරයක ලියන්න පුළුවන් සරලම සමීකරණය. එහෙනම් ඔයාලා දැන් කියන්න බලන්න ගිණුම් කරන සමීකරණයක් කියන කුමක්ද කියලා ඇහුවොත් මොකද්ද? ව්‍යාපාරයක තිබෙන සම්පත් සහ ඒ සම්පත් සපයපු පාර්ශවය අතර තියෙන සම්බන්ධතාවය නිරූපණය කරන ගණිතමය ප්‍රකාශනයක් තමයි ගිණුම් කරන සමීකරණයක් කියලා කියන්නේ. හරි. අපි පොඩ්ඩක් ටියුට් එක පැත්තට යමු ළමයි. බලන්න ටියුට් එක පැත්තේ මොනවද තියෙන්නේ කියලා. ටියුට් එක මම group එකට දාලා තියෙන්නේ. WhatsApp group එකට දාලා තියෙන්නේ. එතකොට මේ WhatsApp group එකට සම්බන්ධ වෙලා නැතුව මේ වීඩියෝ එක බලන කවුරු හරි ඉන්නවා නම් ඒ අයටත් WhatsApp group එකේ link එක දාලා තියෙන description එකේ. ඒකෙන් ඔයාලට group එකට join වෙලා ටියුට් එක ගන්න පුළුවන්. හරි. මම යනවා ටියුට් එකේ පළවෙනි පිටුවට. ගිණුම් කරන සමීකරණ. ගිණුම් කරන ඒකකයක් සතුව පවත්නා සම්පත්. එකී සම්පත් සපයන සැපයූ පුද්ගලයන් අතර පවත්නා සම්බන්ධතාවය පෙන්눔 කරන ගිණුම් කරනමය ප්‍රකාශනය ගිණුම් කරන සමීකරණ වේ. ඒතර බලන්න මොකද්ද මේ කියන්නේ? අපි අර කතා කරපු අදහස. ගිණුම් කරන්නේ ව්‍යාපාරය කියලා එකක් තිබ්බා. ව්‍යාපාරයට සම්පත් ඕනේ ඉස්සරහට යන්න. ඒ සම්පත් සපයන පාර්ශවයෝ ඉන්නවා. ඒ පාර්ශවයෝ සහ සම්පත් අතර තියෙන සම්බන්ධතාවය. එතකොට මුලින්ම මේ සම්පත් සපයන පාර්ශවය කවුද? අයිතිකරු. කවුරු හරි අයිතිකරුවෙක් ඉන්න ඕනේ ව්‍යාපාරයක් පටන් ගන්න. එහෙනම් අයිතිකරු සහ ඔන්නේ දාන සම්පත් අතර මේ සම්බන්ධතාවය මම පෙන්නවා පළවෙනි සමීකරණේ. මොකද්ද සම්බන්ධතාවය? සම්පත් සමානයි හිමිකමට.
මම කිව්වා සම්පත් වලට කියන accounting වචනේ තමයි වත්කම්. එහෙනම් වත්කම් සමානයි හිමිකම්. වත්කම් සමානයි හිමිකම්. මේ තමයි සරලම සමීකරණය. දැන් අපි ඉගෙන ගන්න ඕනේ වත්කමක් කියන්නේ මොකද්ද කියලා. වත්කම් සම්පත් කියලා හරියන්නේ නැහැනේ. ඒක මොකද්ද කියලා දැනගන්න ඕනේ. හරි. අපි ඊළඟට යමු. වත්කමක් හඳුනා ගැනීමට. වත්කමක් හඳුනා ගැනීමට. හරි ළමයි. එතකොට වත්කමක් කියන්නේ මොකද්ද? මේක හරිනේ. අපි ඊළඟට වත්කම් වලට යමු. හරි. වත්කම්. මොකද්ද වත්කමක් කියන්නේ? වත්කමක් කියලා කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. හරිද? හොඳට අහගන්න. වත්කමක් කියන්නේ ව්‍යාපාරයක සම්පතක් කියලා මම කිව්වනේ. සම්පතක්. මොකද්ද මේ සම්පතක් කියලා අදහස් කරන්නේ? සම්පතක්. දැන් අපි අහලා තියෙනවා එක එක්කෙනා කියනවා. ඔව්. මේක මගේ සම්පතක්. නැත්නම් කාට හරි කියනවා ඔයා මගේ සම්පතක්. නේ? එහෙම කියන අවස්ථා තියෙනවා. ඒතොර ඒ වගේ අර සම්පතක් කියන එක හරි සම්පතක් කියන එක විවිධ විදිහට අදහස් කරනවා. මොකද්ද මේ සම්පතක් කියන එකේ අදහස? වටින දෙයක්. කාට හරි වටින දෙයකට. වටින කෙනෙක්ට අපි සම්පතක් කියලා කියනවා. එහෙනම් මේ වටිනාකම කියන එක කොහොමද හැදෙන්නේ? ව්‍යාපාරයක හෝ වේවා වෙනයම් පුද්ගලයෙක්ට හෝ වේවා සම්පතක් වෙන්න නම් නැත්නම් වත්කමක් වෙන්න නම් හරි තියෙන්න ඕන ප්‍රධාන ලක්ෂණ කිහිපයක් තියෙනවා. එකක් තමයි මෙන්න මේක. අතීත සිදුවීමක ප්‍රතිඵලයක් විදියට නිර්මාණය වෙලා තියෙන්න ඕනේ. ඒ මොකක්ද ඒ කියන්නේ? අතීත සිද්ධියක ප්‍රතිඵලයක් විදියට නිර්මාණය වෙච්ච දෙයක් වෙන්න ඕනේ. ඒක තමයි පළවෙනි ලක්ෂණ. මේ වත්කමක අපි කතා කරන පළවෙනි සාධකය පළවෙනි ලක්ෂණය තමයි අතීත සිදුවීමක ප්‍රතිඵලයක්. අතීත සිදුවීමක ප්‍රතිඵලයක් විදිහට නිර්මාණය වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ වත්කම කියන එක මේ එකපාරට ශනිකේ මේ දැන් ඇති වෙච්ච දෙයක් නෙමෙයි. කලින් අවුරුද්දකට කලින් මාසයකට කලින් දවස් ගානකට කලින් ඇති වුණු සිද්ධියක ප්‍රතිඵලයක් විදිහට තමයි මේ වත්කම අපි ගාව තියෙන්නේ. සම්පත අපි ගාව තියෙන්නේ. පැහැදිලිද? එහෙනම් අතීතයක් ඒකට තියෙන්න ඕනේ. වත්කමකට අතීතයක් තියෙන්න ඕනේ. හරි. ඊළඟට දෙවෙනි ලක්ෂණය. දෙවෙනි ලක්ෂණය තමයි දැන් සම්පතක් කියලා හරියන්නේ නැහැ. අපිට පුළුවන් වෙන්න ඕනේ මේ සම්පත අපිට කැමති විදියට වෙනස් කරගන්න. නේද? දැන් කවුරු හරි අපි හිතමුකෝ කාට හරි කියනවා ඔයා මගේ සම්පතක්. ඒ සම්පතක් කිව්වට පස්සේ එයා අදහස් කරන්නේ වත්කමක් නේ. දැන් අපි දන්නවා සම්පත කියන්නේ වත්කමකට. එහෙනම් මොකද්ද වෙන්න ඕනේ? මේ කෙනාට පුළුවන් වෙන්න ඕනේ අර කෙනා වෙනස් කරන්න සහ ඒ කෙනාව පාලනය කරන්න. පැහැදිලිද? දැන් මේ මාක පෙන් එක ගමු. මේ මාක පෙන් එක මගේ කියන්න නම් මට තියෙන්න ඕනේ සාධක මොනවාද? ලක්ෂණ මොනවාද? මේක මං කලින් අරගෙන තියෙන්න ඕනේ. අතීතයක් තියෙන්න බෑ. දැන් අපි ඉගෙන ගත්ත අතීත සිද්ධියක ප්‍රතිඵලයක් විදිහට තමයි නිර්මාණය වෙන්නේ. අතීතයක් තියෙන්න ඕනේ. එහෙනම් මම මේක කලින් දවසක අරගත් එකක්. හරි. ඊළඟට මේක මට පාලනය කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ මට කැමති දැනකින් තියන්න පුළුවන් වෙනවා. මෙතනින් අතනින් මට කැමති විදිහට වෙනස් කරන්න පුළුවන් වෙනවා. මම මේ ක්ලිප් එක ගලවනවා. මට මේ පෑන ඕනනම් වෙනම විදිහකට ආවරණය කරන්න පුළුවන්. නැත්නම් වෙනම විදිහට කොහේ හරි තියන්න පුළුවන්. මට කැමති විදිහකට මේක වෙනස් කරන්න පුළුවන් සහ පාලනය කරන්න පුළුවන් නේ. අනේ දෙවනි ලක්ෂණයත් හරිම වැදගත් වත්කමකට. එහෙනම් දෙවනි ලක්ෂණය දාගන්න. හොඳට අහගන්න. ලියන්න මුකුත් නැහැ. ටියුට් එකේ සියල්ල තියෙනවා. අහගැනීම විතරයි වැදගත්. වත්කමක ප්‍රධාන ලක්ෂණය තමයි අතීත සිද්ධියක ප්‍රතිඵලයක් විදිහට නිර්මාණය වෙනවා. දෙවනි ලක්ෂණය වත්කමක් පාලනය කරන්න පුළුවන් වෙන්න ඕනේ මේ වර්තමානයේ. වර්තමානයේ. ඒ කියන්නේ කලින් මට අයිති වෙලා තිබ්බ දේවල්, කලින් මංගාව තිබ්බ දේවල් නෙමෙයි. මේ මොහොතේ වර්තමානයේ මංගාව තියෙනවා නම්
සහ මට පාලනය කරන්න පුළුවන් නම් විතරයි ඒක වත්කමක් වෙන්නේ. පැහැදිලිද? ඔව්. මගේ කලින් කවුරුද කලින් තිබ්බ එකක්ද කලින් මංගාව තිබ්බ එකක්ද ඒවා දාලා නැහැ. පැහැදිලිද? දැන් මංගාව ඉන්න එකක්ද දැන් මංගාව තියෙන දෙයක්ද අන්න ඒක වත්කමක් විදිහට අපි සලකනවා. එහෙනම් හොඳට මතක තියාගන්න. කලින් දේවල් කලින් අයිතිය සම්බන්ධයෙන් වැදගත්කමක් නැහැ වත්කමකට. දැන් වර්තමානයේ අයිතිය තමයි වැදගත් වෙන්නේ. හරි. ඊළඟට තව ලක්ෂණයක් අපි කතා කරනවා මේ වත්කමක් සම්බන්ධයෙන් කතා කරගෙන යද්දී. ඒ තමයි මේ වත්කමක තියෙන්න ඕනේ ළමයි ප්‍රතිලාභ ගලා ගැනීමක්. ප්‍රතිලාභ ගලා ගැනීමක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මොකද්ද? ව්‍යාපාරයක යම් කිසි දෙයක් වත්කමක් වෙන්න නම් ඒ වත්කම නිකන් තිබිලා හරියන්නේ නැහැ. ඒ වත්කමෙන් අපිට ප්‍රයෝජනයක් තියෙන්න ඕනේ. දැන් මම මේ මාකර් එක නිකන් තිබිලා මට වැඩක් නැහැනේ. මේක මං තියාගන්නේ මොකක් සඳහාද? ලියන්න. මට ප්‍රයෝජනයක් තියෙනවා. එහෙනම් මේක මගේ වත්කමක් වෙන්න ප්‍රයෝජනයක් තියෙන දෙයක් විය යුතුමයි. එහෙනම් තුන්වෙනි ලක්ෂණය අපි කියන එකට ප්‍රතිලාභ අපේක්ෂිතයි කියලා. මොන ප්‍රතිලාභද? අතීත ප්‍රතිලාභද? කලින් නම් මේකින් හොඳට ලිව්වා. දැන් ලියන්න බෑනේ. ඒ වඩෙමි. වර්තමාන සහ අනාගත. විශේෂයෙන්ම අනාගත. එහෙනම් මේ මාකර් එකකින් මට තව සති දෙකක් විතර ලියන්න පුළුවන්. තව සතියක් ලියන්න පුළුවන්. එතකොට ඒක මොකද්ද? අනාගතේ. එහෙනම් අනාගත ආර්ථික ප්‍රතිලාභ අපේක්ෂා කරනවා. එහෙනම් වත්කමක ලක්ෂණ තුනයි. දැන් මම ලක්ෂණ තුනක් කතා කරා. මොකද්ද? එකක් අතීත සිද්ධියක අතීත අපි කියන්නේ සීන් කෝන් එකක් කියන්නේ. අතීත සීන් කෝන් එක ප්‍රතිඵලයක්, රිසල්ට් එකක්. ප්‍රතිඵලයක් වෙන්න ඕනේ. ඊළඟ එක මේ වත්කම වර්තමානයේ පාලනය කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඊළඟට අවසාන එක මේ වත්කම යොදාගෙන අනාගතයේ ආර්ථික ප්‍රතිලාභයක් ළඟා කරගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙනම් මේ ලක්ෂණ තුන තියෙන්න ඕනේ වත්කමක් වීමට නම්. පැහැදිලිද? වත්කමක් වීමට නම් මේ ලක්ෂණ තුන අනිවාර්යයි. හරි. බලන්න එහෙනම්. ටියුට් එකේ දාලා තියෙනවා වත්කම් අපි ඒවට කියන ඇසෙට්ස් කියලා. අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස වර්තමානයේදී ආයතනයේ විසින් නැත්නම් ව්‍යාපාරයේ විසින් පාලනය කරන අනාගත ආර්ථික ප්‍රතිලාභ අපේක්ෂිත සම්පතකී වත්කමක් කියන්නේ. එහෙනම් මේ ලක්ෂණ තුනම මේ නිර්වචනය තුල තියෙනවා. මොනවාද? අතීත සිදුවීමක ප්‍රතිඵලයක් විදියට නිර්මාණය වෙලා තියෙනවා. වර්තමානයේ ව්‍යාපාරය පාලනය කරනවා. අවසානයේ අනාගත ප්‍රතිලාභ අපේක්ෂිත සම්පතක් තමයි මේ වත්කමක් කියලා කියන්නේ. එහෙනම් වත්කමක මේ ලක්ෂණ තුනම අඩංගු වෙලා තියෙනවා නම් ව්‍යාපාරයට එදී වත්කමක් බවට පත් වෙනවා. හරි. උදාහරණ දීලා තියෙනවා. බලන්න මොනවාද මේ ව්‍යාපාරයේ තියෙන වත්කම් වර්ග කියලා. උදාහරණ. අපි මුලින්ම ගන්නවා ඉඩමක්. උදාහරණ. මොනවාද මේ වත්කම් වලට උදාහරණ? එකක් තමයි ඉඩමක්. ඉඩම් කියන්නේ උදාහරණයක්. ඊළඟට ගොඩනැගිලි. දැන් ඉඩම් කියන්නේ වත්කමක්ද? හිතන්න පොඩ්ඩක්. ඉඩම් කියන්නේ වත්කමක්ද? මොන ව්‍යාපාරයේ පිහිටි ඉඩම. ඒක ව්‍යාපාරයේ වත්කමක්ද? ඔව්. කොහොමද වත්කමක් කියන්නේ? මේ ලක්ෂණ තුන තියෙනවද කියලා බලන්න. අතීත සිදුවීමක ප්‍රතිඵලයක් විදිහට තමයි හැදිලා තියෙන්නේ. හරිද? ඔව්. මේ මොහොතේ ගන්නෙ නෑ ඉඩම. ව්‍යාපාරය තියෙන නම් ඉඩම කලින් අරගෙන තියෙන්න ඕනේ. මොන ඉඩම කියන්නේ අතීත සිද්ධියක ප්‍රතිඵලයක්. වර්තමානයේ ආයතනය පාලනය කරන්න පුළුවන් වෙනවා. ඔව් මේක මගේ ඉඩම. මම ව්‍යාපාරය කරගෙන යන ඉඩම. එහෙනම් මට මේක වෙනස් කරන්න පුළුවන්. වෙන දේවල් ඉදි කරන්න පුළුවන්, හිටවන්න පුළුවන්. වෙනස් කරන්න පුළුවන්, පාලනය කරන්න පුළුවන්. එහෙනම් ඒකත් හරි. ඊළඟට අවසාන ලක්ෂණය මේ ඉඩමෙන් ආර්ථික ප්‍රතිලාභයක් ගලාගෙන එනවද? අපේක්ෂිතද? ඔව්. මේ ඉඩමක් කියන එකක් එකපාරට මේ නැති වෙලා යන්නේ නැහැ. ඉඩම එන්න වටිනාකම වැඩි වෙනවා. සාමාන්‍ය ඉඩම් කියන දේවල් නේ. එන්න වටිනාකම වැඩි වෙනවා. එහෙනම් ඉස්සරහට මට මේ ඉඩමෙන් තව ප්‍රයෝජන ගලාගෙන එනවා. එහෙනම් මේ ලක්ෂණ තුනම තියෙනවානේ. එහෙනම් අපිට උදාහරණයක් විදිහට ඉඩම් ගන්න පුළුවන් නේද? ඔව් පුළුවන්. එහෙනම් ඉඩම් කියන්නේ වත්කම. ඉඩම්. ගොඩනැගිලි.
අතීත සිද්ධියකද ඔව් වර්තමානයේ පාලනය කරන්න පුළුවන්ද? පුළුවන්. මගේ ගොඩනැගිල්ල මට ඕන විදිහට වෙනස් කරන්න පුළුවන්. අන්තිමට ඒකෙන් ආර්ථික ප්‍රතිලාභ ගලාගෙන එනවද අනාගතේ? ඔව් එනවා. අනාගතේ අපි බිස්නස් එක කරගෙන යද්දී අපිට මුදල් එනවා, සම්පත් එනවා. නේද? ගලාගෙන එනවා. එහෙනම් ප්‍රතිලාභ ගලාගෙන ඒමත් හරි. එහෙනම් ගොඩනැගිල්ල කියන්නේ මොකද්ද? වත්කම. වත්කම. ගොඩනැගිල්ල. ඔය විදිහට තමයි මේ ව්‍යාපාරයක් ගත්තම සම්පත් නම් එමටයි. සම්පත් එමටයි. මොකද සම්පත් වැඩි වෙන තරමට ව්‍යාපාරයට හොඳයි. සම්පත් කියන ඒවා වැඩි වෙන්න ව්‍යාපාරය ශක්තිමත් වෙනවා. ඒ හින්දා අපි කියනවා සම්පත් ගොඩක් රාශියක් තියෙනවා ව්‍යාපාරයේ. සම්පත් රාශියක් තියෙනවා. ඒ අතරින් කීපයක් දාලා තියෙනවා ටියුට් එකේ බලන්න. ඉඩම් ගොඩනැගිලි. අපි දැන් කතා කරේ ඒව වත්කම්. ඊළඟට මෝටර් රථ, යාන වාහන, ව්‍යාපාරයට වාහනයක් තියෙනවා කියන්නේ ඒක වත්කම. අතීත සිදුවීමක ප්‍රතිඵලයක් වෙලා තියෙනවා. වර්තමානයේ පාලනය කරන්න පුළුවන්, වාහනේ මට වෙනස් කරන්න පුළුවන්, විකුණන්න පුළුවන් නේ? මගින් එහෙනම් අන්තිමට මේ වාහනය අනාගත ආර්ථික ප්‍රතිලාභයක් සඳහා යොදා ගන්න පුළුවන්. ඊළඟට ওই විදිහට හැම එකම අපිට බලන්න පුළුවන්. යන්ත්‍ර සූත්‍ර මොකක් හරි උපකරණයක් තියෙනවා නම් ඒදී ආයෝජන මොනවාද ආයෝජන කියන්නේ? ව්‍යාපාරයකට දාලා තියෙන මුදල්. හිතන්නකො මම මගේ ව්‍යාපාරය කරගෙන යන ගමන් තව ව්‍යාපාරයක් සඳහා ආයෝජනය කරලා තියෙනවා. හරි? මම බිස්කට් ව්‍යාපාරයක් කරන්නේ. මම පළතුරු බීම නිෂ්පාදනය කරන ව්‍යාපාරයකට මගේ මුදල් දාලා තියෙනවා. එතකොට ඒක ආයෝජනය. ඒ ආයෝජනයත් වත්කම. ඇයි? අතීත සිද්ධියක් හින්දා තමයි ඒ ආයෝජනය ඇති වෙලා තියෙන්නේ. ඒක පාලනය කරන්න පුළුවන්. මට ඕන නම් අයින් කරන්න පුළුවන්. මට ඕන නම් ඒ ව්‍යාපාරය මේ කරන්න නැතුව ඉන්නත් පුළුවන්. පාලනය කරන්න පුළුවන් මට. අන්තිමට ඒක පටන් ගත්තට පස්සේ මට ආර්ථික ප්‍රතිලාභ එනවා. එහෙනම් අන්න ආයෝජන කියන්නේ වත්කම. හරි. ඊළඟට කීර්තිනාමය. මොකද්ද කීර්තිනාමය කියන්නේ? ඒ කියන්නේ කීර්තිනාමය කියන්නේ ළමයි ව්‍යාපාරයක තියෙන හොඳ නම. goodwill එක කියලා අපි කියනවා ඉංග්‍රීසියෙන්. goodwill එක හොඳ නම. ඒ කියන්නේ ව්‍යාපාරයේ දාලා තියෙන නම, බ්‍රෑන්ඩ් එක. එහෙම එකපාරට හොඳ නරක කියලා බෙදෙන්නේ නෑ නම. ඒක ඇති වෙනවා. ඒ කියන්නේ එයාලගේ ක්‍රියාකාරීත්වයත් එක්ක සමාජය තුළ ඇති වෙන තත්ත්වය තමයි මේ goodwill එක කියලා කියන්නේ. හොඳ නම. එතකොට මේ goodwill එක හොඳ වෙන්න නම් කීර්තිනාමය. හරිද? ඉහළ කීර්තිනාමයක් අත් කරගන්න නම් සමාජය තුළ කැපී පෙනෙන්න සහ එයාලගේ නම සමාජයට යන්න ඕන. ඒ සඳහා තමයි ව්‍යාපාර විවිධ සමාජ සුබ සාධන කටයුතු මේ ව්‍යාපාර වලට අමතරව විවිධ අනිකුත් බාහිර දේවල් කරන්නේ අර කියන බ්‍රෑන්ඩ් එක ප්‍රොමෝට් කරා. කීර්තිනාමය යවන්නේ නේ. එතකොට හොඳ කීර්තිනාමයක් තියෙනවා කියන්නේ ඒ ව්‍යාපාරය තවත් ශක්තිමත් වෙනවා. ව්‍යාපාරයට හොඳයි. ඒකත් අපි සලකන්නේ වත්කම, සම්පත. හොඳ කීර්තිනාමයක් කියන්නේ ව්‍යාපාරයට සම්පත. එහෙනම් මේ වත්කමක් විදිහටම තමයි අපි කීර්තිනාමය සලකන්නේ. හරි. ඊළඟට තව දාලා තියෙනවා බලන්න. තොගය. තොගය කියන්නේ වත්කම. මොකද මේ තොගය කියලා කියන්නේ? තොගය කියන්නේ ව්‍යාපාරයක් තමන්ගේ ව්‍යාපාර කටයුත්ත ඇතුලේ කරන ප්‍රධානම බිස්නස් එකේ අමුද්‍රව්‍ය නැත්තම් බිස්නස් එකට දාන දේවල් තමයි තොගය කියලා කියන්නේ. තමන්ගේ බිස්නස් එක තමන්ගේ ව්‍යාපාරයේ තියෙන ප්‍රධානම දේ. අපි හිතමු බේකරියක් නම් බේකරි එකේ තියෙන ප්‍රධානම දේ මොනවද? පිටි. කියලා ගමු. එහෙනම් මේ පිටි වලින් හදන පාන්, බනිස්, ඔයගේ දේවල් තමයි මේ ව්‍යාපාරයේ තොගය බවට පත් වෙන්නේ. රෙදි කම්මලක් නම් මේක ප්‍රධාන දේ රෙදි. මේ රෙදි යොදලා හදනවා ඇඳුම්. ඒතර ඇඳුම් රෙදි මේ දේවල් මොනවද? ව්‍යාපාරයේ සම්පත්. එතකොට මේ සම්පත් හරි. එතකොට මේ සම්පත් යොදලා ව්‍යාපාරය කරගෙන යද්දී ඒ සම්පත් ටිකට අපි කියන්නේ මේ යොදන ප්‍රධානම දේවල් ටිකට කියන්නේ තොගය කියලා. අපි වෙනම තොග ප්‍රමිතයක් කතා කරනවා ස්ටෑන්ඩඩ් එකක් LKS2 ඒක ඉස්සරහට අපි කතා කරමු. දැනට අපි කතා කරන්නේ මේ තොගය කියලා කියන්නේ මොකක්ද? තොගය කියන්නේ වත්කම. ඒකට හේතුව මේ ලක්ෂණ තුනම තොගය ඇතුලේ තියෙනවා. අතීත සිද්ධියක ප්‍රතිඵලයක් විදිහට තොගය ඇති වෙලා තියෙනවා. කලින් අරගෙන තියෙනවා.
හරි ගනුදෙනුවක් තියෙනවා. ඊළඟට වර්තමානයේ අපි ගාන තියෙන්නේ. එහෙනම් අපිට ඒක පාලනය කරන්න පුළුවන්, වෙනස් කරන්න පුළුවන්. අවසානයේ මේ තොගය යොදාගෙන අනාගත ආර්ථික ප්‍රතිලාභ ළඟා කරගන්න පුළුවන්. අනාගතයේ ආර්ථික ප්‍රතිලාභ ව්‍යාපාරයට එනවා. එහෙනම් අන්න ඒ දේවල් වලට අපි කියනවා වත්කම් කියලා. තොගය කියන්නේ මොකද්ද? වත්කම. වත්කම. ඊළඟට අපිට ටියුට් එකේ දීලා තිනවා බලන්න. ඊළඟට ණය ගැතියෝ. කවුද මේ ණය ගැතියෝ කියලා කියන්නේ? මේ දැන් මේ වචන වලට හුරු වෙන්න ඕනේ ළමයි. ඔයාලා අහලා නැත්නම් සහ අලුත් නම් මේ වචන හොඳට හුරු කරගන්න. මොකද මේවා ගිණුම් කරන ඉවර වෙනකම්ම අපිට කතා කරන්න වෙනවා. ගිණුම් කරන ඉවර වෙනකම් මේ වචන අපිට හම්බ වෙනවා. එහෙනම් මේවට හුරු වෙන්න සහ ෆැමිලියර් වෙන්න ඕන ණය ගැතියෝ. ණය ගැතියෝ කියන්නේ කවුද? මේ ණය ගැතියෝ කියන්නේ ව්‍යාපාරයක් ණයට විකුණනවා කියලා හිතන්නකෝ. ව්‍යාපාර ණයට විකුණනවා කියලා අහලා තියෙනවනේ. මට ඕනේ ව්‍යාපාරේ යම්කිසි ප්‍රමාණයක තියෙන බඩු කාට හරි ණයට දෙන්න. මම ඒ කියන පුද්ගලයාට ණයට දෙනවා. මෙයා ලක්ෂ 2ක බඩු. එතකොට මේ ණයට දෙනවා කියන එකේ තේරුම එයා ඒ වෙලාවම අපිට සල්ලි දෙනවා කියන එකද? නෑ. අපි ණයට දෙනවා කියන එකේ තේරුම අපි බඩු ටික එයාට දැන් දෙනවා මේ මොහොත දෙනවා. නමුත් සල්ලි ඒ මුදල් ටික අපිට එන්නේ පස්සේ. පැහැදිලිද? මුදල් ටික එන්නේ පසුව. එහෙනම් දැනට එයා අපේ කවුද? ණය ගැතියෙක් කියලා තමයි අදහස් කරන්නේ. එහෙනම් ව්‍යාපාරයක ව්‍යාපාරයක ණයට විකිණීම ආශ්‍රිතව ඇති වෙන පුද්ගලයාට කවුද කියන්නේ? ණය ගැතියා. ණයට විකුණුවොත් ඒ ඇති වෙන්නේ කවුද? ණය ගැතියා. එතකොට මේ ණය ගැතිය කවදා හරි අපිට ඒ සල්ලි ලබා දෙන්න එපේ. අනිවාර්යෙන් දෙනවනේ. හරිද? ඒ ණය ගැතියා කවදා හරි අපිට සල්ලි දෙනවා. එහෙනම් ඒ සල්ලි දෙනකන් අපි යාට කියනවා වත්කමක් කියලා. ඒ ණය ගැතියට කියනවා වත්කමක් කියලා. එහෙනම් ඒ ණය ගැතියා මුදල් දෙනකන් කවුද? වත්කම. හරියට මුදල් වගේම තමයි පස්සේ තමයි මුදල් දෙන්නේ. ඒ වෙලාවෙම මුදල් දෙන්නේ නැහැ. පැහැදිලිද? එහෙනම් මේ ණය ගැතියාගෙත් මේ ලක්ෂණ තුනම තියෙනවා. අතීත සිද්ධියක ප්‍රතිඵලයක්, වර්තමානයේ ව්‍යාපාරය පාලනය කරනවා සහ අවසාන ලක්ෂණය තමයි ව්‍යාපාරයේ අනාගත ප්‍රතිලාභ ගලාගෙන යන ව්‍යාපාරයට මේ ණය ගැතියකින් මුදල් එනවනේ. අන්න ඒකයි. ඊළඟට ලැබී යුතු ආදායම්. යම්කිසි මුදලක් අපිට මුදලක් හෝ යම්කිසි දෙයක් ලැබෙන්න තියෙනවා නම් අපි ඒකට කියනවා ලැබිය යුතුයි කියලා. මේ කවුන්ටිං වල තියෙන වචන. ලැබිය යුතුයි, උපචිතයි. ලැබිය යුතුයි උපචිතයි කියන්නේ දෙකම එකයි. හරි. ලැබිය යුතු සහ උපචිත. මේ තියෙන්නේ. ලැබිය යුතු. නැත්නම් අපි කියනවා උපචිත. උපචිත. ලැබිය යුතු නැත්නම් උපචිත. මේ ලැබිය යුතු උපචිත කියන දෙකම එකයි. හරි. එතකොට මොකක් හරි දෙයක් හිතන්නකෝ මම FD එකක් fixed deposit එකක් දාලා තිනවා. ඒ fixed deposit එක මම දාලා තියෙන්නේ මාසෙන් මාස මට පොලිය එන්නේ. හරි. මාසෙන් මාස පොලිය එන්නේ. හැබැයි මම ගන්නෙ නෑ. මම මාස 6ක් ඉවරුනාම තමයි ගන්න. හරි. මාස 6කට දාලා තියෙන්නේ. එහෙනම් මම මේ මුදලෙන් යම් කිසි මුදලක් ඩිපොසිට් එක විදිහට දාලා තියෙනවා. මට එකකින් පොලිය එනවා. හරි. ඒ පොලිය එන්නේ මාසෙන් මාසේ හැදෙනවා. මාස 6කට තමයි ගන්න පුළුවන්. එහෙනම් මට මාසිකව ඇති වෙන පොලිය මොකද්ද? මට ලැබෙන්න ඕන දෙයක්. ලැබෙන්න ඕනේ මුදලක්. නමුත් මට හම්බෙන්නේ මාස 6 ඉවර වෙලානේ. මාසෙන් මාසේ හම්බෙන්නේ නැහැ. එහෙනම් පළවෙනි මාසෙ ඉවර වෙලා මට මේ මුදල හම්බෙන්නේ නැහනේ. නමුත් ඒක මගේනේ කවදා හරි හම්බෙනවා. කවදා හරි හම්බෙනවා. දැන් හම්බෙන්නේ නැහැ. එහෙනම් ඒක ලැබිය යුතුයි. ලැබිය යුතුයි. ඒ ලැබිය යුතු මුදලට අපි කියනවා වත්කමක් කියලා. අපි ඉස්සරහට ඒක ආදායම යටතේ කතා කරනවා. හරි? ආදායමක් හඳුනගත්තා අපි ඒක කතා කරනවා. දැනට මතක තියාගන්න යම් කිසි දෙයක් ලැබිය යුතු නම් ලැබිලා නැත්තම් හැබැයි ලැබෙන්න ඕනේ නම් ඒක වත්කමක් විදිහට සලකන්න. ඒක අතීත සිද්ධියක් තියෙනවා වර්තමානයේ ව්‍යාපාරයට පාලනය කරන්න පුළුවන්. හරි? අවසානයේ ලක්ෂණයක් ඒක ඇතුළේ තියෙනවා අනාගත ආර්ථික ප්‍රතිලාභ වෙනවා. ඊළඟට බැංකු ශේෂය, මුදල් ශේෂය. දැන් බැංකු කියලා කියන්නේ බැංකුවේ තියෙන තැන්පතුවක්. ඕ වෙනත් ගිණුම් වර්ගයක්. ජංගම ගිණුමක්, කියන්නේ චෙක් පත් මගින් ගනුදෙනු කරන්න පුළුවන් ගිණුමක් වෙන්න පුළුවන්. නැත්නම් සේවිං account එකක්, ඉතිරි කිරීමේ ගිණුමක්. ඒවා තමයි බැංකු කියලා කියන්නේ. તો ඒවල තියෙන මුදලුත් ව්‍යාපාරයට අයිතිනේ. ව්‍යාපාරේ නමින් account එක තියෙනවනම් හරි බැංකු ගිණුමක්
විවෘත කරලා තියෙනවා නම් ඒ ගිණුමේ තියෙන සල්ලි ව්‍යාපාරයට අයිති. ඒවල අතීත සිද්ධියක් තියෙනවා, පාලනය කරන්න පුළුවන්, ප්‍රතිලාභ ගලාගෙන එනවා. එහෙනම් ඒක වත්කම. පැහැදිලිද? ඊළඟ මුදල් කියන්නේ කොහොමත් ව්‍යාපාරයට අයිති දෙයක්. ලාච්චුවේ තියෙන මුදල්. නැත්නම් ඔහෙල් සේප්පුවක තියෙන මුදල්. මේ වුණාද ව්‍යාපාරයට තියෙන වත්කම. මේක අතීත සිද්ධියක් හින්දා තමයි මේ මුදල් ඇවිල්ලා තියෙන්නේ. මේක පාලනය කරන්න පුළුවන් නේද? සහ මේක ආර්ථික ප්‍රතිලාභ මේ උපය ගන්න යොදා ගන්න පුළුවන්. එතන මුදල් කියලා කියන්නේ වත්කම. එහෙනම් ළමයි ඔන්න ওই විදිහට වත්කම් කියනවා රාශියක් තියෙනවා. ව්‍යාපාරයේ වත්කම් කියනවා රාශියක් තියෙනවා. අප්‍රමාණයි. ඒක ව්‍යාපාරයෙන් ව්‍යාපාරයට වෙනස්. මම මේ කිහිපයක් ගත්තේ සාමාන්‍යයෙන් පොදුවේ ව්‍යාපාරයක තියෙන්න පුළුවන් වත්කම් විදිහට. හරිද? හරි ළමයි. එතකොට මේ අපි කතා කරපු සියලුම වත්කම් ප්‍රධාන කොටස් දෙකක් යටතේ අඳුර ගන්න පුළුවන්. හරිද? මේ වත්කම් ටික ප්‍රධාන කොටස් දෙකක් යටතේ අඳුර ගන්න පුළුවන්. මේක අපි බෙදාගන්නේ මේ කොටස් දෙකට මේ වත්කම් ව්‍යාපාරය තුල තියෙන කාලය අනුව. වත්කම් ව්‍යාපාරය තුල තියෙන කාලය අනුව. හරිද? අපි කියනවා එක වර්ගයක් ජංගම නොවන වත්කම් කියලා. ජංගම නොවන වත්කම්. මේ කියන්නේ මොනවාද? ස්ථාවර වත්කම්. මේ වත්කම් ජංගම නොවන කියලා වර්ගීකරණය කරනවා. තව කොටසක් කියනවා ජංගම. ජංගම වත්කම්. ජංගම කියලා කියන්නේ කෙටි කාලීන. කෙටි කාලීන වත්කම්. එතකොට මේ ව්‍යාපාරය තුළ තියෙන සියලුම වත්කම් කොටස් දෙකයි ජංගම නොවන ජංගම. ජංගම නොවන වත්කම් කියන්නේ මොනවාද? මම කියවනේ මේක බෙදන්නේ කාලය අනුව. එතකොට අපි මේ කාලය කියන්නේ මාස 12. මාස 12. ව්‍යාපාරයක මාස 12ක කාලයක්. ව්‍යාපාරයක් ඇතුලේ මාස 12ක කාලයක්. ඒ කාලයකට වඩා මාස 12ට වඩා තියෙන වත්කම් තියෙනවා නම් ඒ වත්කම් වලට අපි කියනවා ජංගම නොවන වත්කම් කියලා. එතකොට මාස 12කට වඩා අඩුවෙන් මාස 12ක් කියන අවුරුද්දක්නේ. මේ අවුරුද්දට වඩා අඩුවෙන් තියෙන වත්කම් වලට අපි කියනවා ජංගම වත්කම් කියලා. එහෙනම් ප්‍රධාන වශයෙන් මේ වත්කම් අපි කොටස් දෙකක් යටතේ අඳුරගමු. වත්කම් කොටස් දෙකක් යටතේ අඳුරගමු. එකක් තමයි ජංගම නොවන වත්කම්. එකක් තමයි ජංගම නොවන වත්කම්. අනිත් එක තමයි ජංගම වත්කම්. ජංගම නොවන වත්කම්, ජංගම වත්කම්. ඒතකොට ප්‍රධාන වශයෙන් වත්කම් කොටස් දෙකකට බෙදනවා. ජංගම නොවන සහ ජංගම. මේ මොකක් පදනම් කරගෙනද? කාලය. කාලය පදනම් කරගෙන ප්‍රධාන වශයෙන්ම බෙදනවා. ඒතර මොකද්ද මේ කාලය කියලා කියන්නේ? ජංගම නොවන වත්කම් කියලා කියන්නේ මාස 12කට වඩා වැඩි. ජංගම වත්කම් කියලා කියන්නේ මාස 12ට වඩා අඩුයි. අඩුවෙන් ව්‍යාපාරයක් තුල තියෙන වත්කම්. හරි. එතකොට මම මේකේ නෝට් එකක් දීර්ඝව දාලා නැහැ ටියුට් එකට. ඔයාලා කැමති නම් නෝට් එකක් දාගන්න පුළුවන්. මම හිතන ඉඩක් දීලා තියෙනවා නැත්නම් සටහන් පොතේ දාගන්නත් පුළුවන්. කොටස් දෙකයි ජංගම නොවන ජංගම. ජංගම නොවන වත්කම් කියන්නේ මොනවද? ව්‍යාපාරයක මාස 12කට වඩා වැඩියෙන් ව්‍යාපාරයක් තුල තියෙන වත්කම්. එතකොට මේ වත්කම් වර්ග දෙකේම මේ ලක්ෂණ තුනම තියෙනවා. මොනවාද ලක්ෂණ තුන? අතීත සිද්ධියක් ආශ්‍රයෙන් තමයි ඇති වෙන්නේ ප්‍රතිඵලයක් විදියට. එතකොට වර්තමාන ව්‍යාපාරය පාලනය කරනවා සහ අන්තිමට ව්‍යාපාරයට අනාගත ආර්ථික ප්‍රතිලාභ අපේක්ෂා කරනවා. එතකොට මේ ලක්ෂණ තුනම මේ වර්ග දෙකේ තියෙනවා. හරි. එතකොට මේ අපි උදාහරණ වශයෙන් කතා කරපු මේ සියලුම වත්කම් තමයි මේ කොටස් දෙක යටතේ බෙදන්නේ. හරිද? එහෙනම් බලමු මේ උදාහරණ වලින් මොනවාද ජංගම නොවන මොනවාද ජංගම? මොනවාද ජංගම? හරි. පළවෙනි උදාහරණය ගන්න පුඩ. ඉඩම් ගොඩනැගිලි. මේ ඉඩම් ගොඩනැගිලි කියන ඒවා අද අරන් හෙට දෙනවද නැත්නම් හෙට නැති වෙනවද ව්‍යාපාරයට? අද ගොඩනැගිල්ලක් හදනවා හෙට ඒක අයින් කරනවා. එහෙම කරනවද? නෑනේ. මේ ගොඩනැගිල්ල මේ ඉඩම ව්‍යාපාරයට අයිති කරගන්න ව්‍යාපාරයෙන් මිලදී ගන්න කාලයකට.
ඒක අවුරුද්දට වඩා වැඩි. නේද? දිගු කාලීනව තමයි මේගොල්ලෝ මේ ඉඩම් ගොඩනැගිලි කියන ඒවා හදන්නේ. එහෙනම් මාස 12කට වඩා වැඩියෙන් ව්‍යාපාරයක් ඇතුලේ තියෙනවනේ. අපි ඒක ජංගම නොවන වත්කමක් විදියට නම් කරගන්නවා. එහෙනම් ජංගම නොවන වත්කමකට උදාහරණයක් තමයි ඉඩම් හා ගොඩනැගිලි. ඉඩම් හා ගොඩනැගිලි. මේක ජංගම නොවන වත්කමකට උදාහරණයක්. හරිද? ඉඩම් හා ගොඩනැගිලි. ඊළඟට අපි ගමු ඊළඟ උදාහරණය. මෝටර රථ. ඒ වාහනයක්. එහෙනම් ගොඩක් දුරට විකුණන අවස්ථාවක් තියෙන්න පුළුවන් අද අරගෙන හිට. ඒ උනාට ගොඩාක් දුරට මේක අවුරුද්දක්වත් පාවිච්චි කරන්න තමයි මේ ගන්න වාහනේ. එහෙනම් අපි කියනවා මේක අවුරුද්දට වඩා මාස 12ට වඩා වැඩි ව්‍යාපාරය තුල තියාගන්නවා. එහෙනම් මේක ජංගම නොවන. මේ මෝටර රථ කියන්නේ ජංගම නොවන. මෝටර රථ කියන්නේ ජංගම නොවන වත්කම. ජංගම නොවන වත්කම. හරි. ඊළඟට බලන්න යන්ත්‍ර සූත්‍ර. මේ යන්ත්‍ර සූත්‍ර කියන්නේ මොනවද ළමයි? ඔව් යන්ත්‍ර සූත්‍ර කියන්නේ දිගු කාලීන පාවිච්චියට තමයි මිලදී ගන්න. නැතුව මාස 12ක් ඇතුළත පාවිච්චි කරලා අයින් කරන්න නෙමෙයි. පුළුවන් තරම් කාලයක්. එහෙනම් යන්ත්‍ර සූත්‍ර කියන්නේ ජංගම නොවන වත්කම. යන්ත්‍ර සූත්‍ර. ආයෙ මොකද්ද තියෙන්නේ? ආයෝජන කීර්ති නාමය. මේවා ජංගම නොවන තමයි. නමුත් මේවා අපි ජංගම නොවන කිව්වට මේ කීර්ති නාමය වගේ ඒවා ළමයි අපිට අල්ලන්න කරන්න බෑ. නේද? දැන් අපිට ඉඩමක් ගොඩනැගිල්ලක් මෝටර රථයක් යන්ත්‍රයක් අල්ලන්න පුළුවන් නේද? අල්ලන්න පුළුවන්, පා ගන්න පුළුවන්. එහෙනම් මේවා වෙලා ස්පෘශ්‍යයි. දකින්න අල්ලන්න කරන්න පුළුවන්. ආයෝජන නැත්නම් අපි කියනවා කීර්ති නාමය මේව අල්ලන්න කරන්න බෑ. කීර්ති නාමය අපිට අල්ලන්න පුළුවන්ද? බෑනේ. මොන මේ අපි හිතමු මේ ව්‍යාපාරේ නම් ඒක අල්ලන්න පුළුවන්ද? බෝඩ් එකක් තියෙනවා අල්ලන්න පුළුවන්. ඒක නෙමෙයි මම කියන්නේ. බෝඩ් එකේ තියෙන නම නෙමෙයි. කීර්ති නාමය කියන්නේ ඒක නෙමෙයිනේ. කීර්ති නාමය කියන්නේ සමාජය ඇතුලේ ආයතනයේ තියෙන තත්ත්වය තැන පිළිගැනීම. ඒතකොට ඒක අල්ලන්න බෑ. අල්ලන්න කරන්න අමාරුයි. ඒතකොට මේ කීර්ති නාමය කියලා කියන්නේ ස්පෘශ්‍ය නෙමෙයි අස්පෘශ්‍යවත්කමක් කියලා කියනවා. එතකොට ඒක අපි ජංගම නොවනවත්කමක් තමයි. කීර්ති නාමය කියන්නේ දිගු කාලයක් තියෙන එකක්. නමුත් අපි මේ ජංගම නොවනවත්කම් යටතේම අපි ඒක ලියන්නේ නැහැ. ඒක මම පස්සේ කියන කොහොමද ලියන විදිය කියලා. කොහොමද ඒකත් දිගු කාලයක් තියෙනවා කියලා මතක තියාගන්නකෝ. කීර්ති නාමයක් දිගු කාලිනව තියෙන දෙයක්. හරි. ඊළඟට ණයගැතියෝ. මේ ණයගැතියෝ කියන්නේ කවුද? මම කිව්වා. තොගයට යමුකෝ. තොගය කියන්නේ ව්‍යාපාරයක තියෙන ප්‍රධානම විකිණීමට යොදා ගන්න දේ. විකුණන දේ. ඒක තමයි ව්‍යාපාරයක් දුවන්නේ. ඒකෙන් තමයි ව්‍යාපාරය දුවන්නේ. එහෙනම් ඒ දේ අපි හිතමුකෝ ගාමන්ට් එක රෙදි කියලා. ඇඳුම්. මේක තමයි තොගය. එතකොට මේ ඇඳුම් අපි මහන්නේ අවුරුදු ගානකට අපි අවුරුදු 5කට එකපාර ඇඳුම් මහනවා. එහෙමද මහන්නේ? නෑ. මේක අපිට ඕන ඉක්මනට විකුණ ගන්න. ඇඳුම් ටිකක් මෙවුවා, මාසෙට අවශ්‍ය කරන ප්‍රමාණය මෙවුවා. ඊළඟ මාසය ඉවර වෙන්න කලින් විකුණනවා. විකුණලා මුදල් ගන්නවා. දැක්කද? ව්‍යාපාරයට ඕනේ ඉක්මනින් මේ තොගය විකුණලා මුදල් ගන්න. එහෙනම් මේ තොගය කියන එක මාස 12ක් තියාගන්නෙත් නෑ. ඉතාමත් අඩු කාලයක් තුල ව්‍යාපාරය තියාගන්නවා. අපි කරන්නේ මේ තොගය විකුණලා මුදල් ගන්න එක. පැහැදිලිද? එහෙනම් මේ තොගය කියන්නේ ව්‍යාපාරයක මාස 12ට වඩා අඩුවෙන් තියාගන්න වත්කම. හැබැයි වත්කමක් හරි වත්කමක්. මාස 12ට වඩා අඩුයි. එහෙනම් තොගය කියන්නේ ජංගම වත්කමක්. තොගය කියන්නේ ජංගම වත්කමක්. හරි. ඊළඟට ණයගැතියෝ නේද? ණයගැතියෝ. මේ ණයගැතියෝ කියන්නේ අපි කියවා ණයට විකුණන කට්ටිය. ව්‍යාපාරයක් තමන්ගේ නිෂ්පාදන තව කෙනෙක්ට ණයට විකුණනවා නම් අපි කියනවා එයාට ණයගැතියයි කියලා. ඒ ඇති වෙන එක්කෙනාට ණයගැතිය. ඒතකොට එයා කවදා හරි අපිට මුදල් ගෙවන්න ඕනේ. ඒතකොට අවදාරි මුදල් ලැබෙන හින්දා අපි ආව වත්කමක් විදිහට සලකනවා. දැන් හිතන්න මම ඒ කියන පුද්ගලයාට රුපියල් ලක්ෂ 2ක මං ගාව තිබුණු නිෂ්පාදන ණයට විකුණනවා. හරි? ණයට විකුණලා ඉවරයි.
මම මෙයාගෙන් සල්ලි අවුරුද්දකට වඩා වැඩිපුර කාලයක්කින් බලාපොරොත්තු වෙනවද? අවුරුද්දකට වඩා අඩු කාලයකින් බලාපොරොත්තු වෙනවද? මොකද මට හොඳ? මට හොඳයි ඉක්මනට සල්ලි ලැබෙන තරමට. මුදල් ඉක්මනට ලැබෙන තරමට හොඳයි. එහෙනම් මම බලාපොරොත්තු වෙන්නේ අවුරුද්දට වඩා ඉතාමත් අඩු කාලයකින්. පුළුවන් නම් මේ අද විකුණුව මට සතියකින් සල්ලි ලැබුණොත් ඒකත් හොඳයි. මොකද මට ඉක්මනට සල්ලි ලැබෙන තරමට තමයි මං කැමති. එහෙනම් මේ ණයට විකුණන මේ ණය ගැතිය, ණයට විකිණීමෙන් ඇති වෙන ණය ගැතිය අපේ කෙටි කාලේ නැත්තම් මාස 12ට වඩා අඩුවෙන් ව්‍යාපාරය තුළ ඇති වෙන වත්කමක් විදිහට තමයි සලකන්නේ. ඒ කියන්නේ යාව ලොකු කාලයක් අපි තියාගන්නේ නැහැ. ලොකු කාලයක් ණය ගැතිය වත්කමක් විදිහට හිටියොත් ව්‍යාපාරයට පාඩුයි. මොකද සල්ලි හම්බෙන්නේ නැහැනේ. පැහැදිලිද? එහෙනම් ණය ගැතිය කියන්නේ ජංගම වත්කමක්. ණය ගැතිය කියන්නේ ජංගම වත්කමක්. ණය ගැතිය. හරි. තව මොකද්ද තියෙන්නේ? ලැබිය යුතු ආදායම. යම් කිසි මුදලක් මං කියවන අර FD කතාව ෆික්ස් ඩිපොසිට් එකක් දානවා. ඒ ෆික්ස් ඩිපොසිට් එකේ මට පොලිය එන්නේ මාස 6කින්. නමුත් මාසිකව මේ පොලිය හැදෙනවා. මම එක මාසයක් ගත්තොත් ඒ මාසය තුළ මට පොලිය මේ හැදිලා තියෙනවා. නමුත් මට ලැබෙන්නේ මාස 6කින්. එහෙනම් ඒ මාස 6කින් ලැබෙන්න නම් නේද? මාසික පොලිය එකතු වෙලානේ ලැබෙන්නේ. එහෙනම් පළවෙනි මාසය ඇතුළත මට පොලිය හැදිලා තියෙනවා නමුත් ලැබිලා නැහැ. එහෙනම් ලැබෙන්න තියෙන දෙයක් මාස 6කින් ලැබෙනවා. එහෙනම් ලැබෙන්න තියෙන දෙයක් ලැබුණේ නැහැ තාම. එහෙනම් යම් කිසි දෙයක් ලැබිලා නැත්නම් ඒක ලැබෙන්න තියෙනවා නම් අපි ඒකට කියනවා ලැබිය යුතු මුදලක් කියලා. නැත්නම් ලැබිය යුතු දෙයක්. ආදායමක් කියන එක ගන්න මම පස්සේ යනවා ආදායම් කරද්දී. දැනට ලැබිය යුතු දෙයක්. හරි. ඒතර මේ ලැබිය යුතු ආදායම් නැත්නම් ලැබිය යුතු මුදල් අපි කියනවා ජංගම වත්කමක් කියලා. මොකද මේ ආදායම නැත්තම් මේ අදාළ මුදල මේ ලැබෙන්න තියෙන ගාන මට පුළුවන් තරම් ඉක්මනට ලැබෙනවා නම් තමයි හොඳ. ඒතකොට තමයි මගේ ව්‍යාපාරයට ඉදිරියට යන්න පුළුවන්, ඉස්සරහට යන්න පුළුවන්. නේ? මේ මුදල අවුරුද්දක් පරක් වුණොත් මොකද වෙන්නේ? මාස 6ෙන් දෙනවා කියන එක අවුරුද්දෙන් දෙන්නෙත් නෑ. වැඩක් තියෙනවද නැහැ ව්‍යාපාරයට වැඩක් නෑ. එහෙනම් මේ වගේ වත්කම් ව්‍යාපාරය ඇතුළේ තියාගන්නේ කෙටි කාලිනව. අවුරුද්දක් ඇතුළත මේවා වෙනස් වෙනවා. ඊළඟට අපි බැංකු ශේෂය මුදල් ශේෂය ගත්තොත් මේව මොනවාද? මේවත් වෙනස් වෙන දේවල්. අද තියෙන මුදල නෙමෙයි ලබන මාසේ තියෙන්නේ. මුදල් ශේෂය වෙනස් වෙනවා. අද පර්ස් එකේ තියෙන මුදල නෙමෙයි හෙට තියෙන්නේ. අනිද්දාට තියෙන වෙනම ගාණක්. පැහැදිලිද? එතකොට මේ අපි බැංකුවත් එක්ක ගනුදෙනු කරනවා නම් අපි හැමදෙස්සෙම තැන්පත් කරනවා නම් සහ මුදල් ගන්නවා නම් එතකොට ඒවා වෙනස් වෙනවා. ඒවා දෛනිකව වෙනස් වෙනවා වෙන්නත් පුළුවන්. එතකොට මේ මාස 12 ඇතුළත ඒවා වෙනස් වෙන්නේ නැතිවත් ඒක නෑ. මුදල් ශේෂ අද දැම්මොත් ආයි ගන්න නෑ ව්‍යාපාරේ මොනවා වුණත් ගන්න එහෙම යන්නේ නෑනේ. ව්‍යාපාර වලට සල්ලි ඕන වෙලාවට ගන්නවා. සල්ලි ලැබෙන වෙලාවට ඒවා ආයි දානවා බැංකුගත කරනවා. එහෙමයි ලාච් වලටත් එහෙම සේප් වලටත් එහෙමයි. ලැබෙනවා ගන්නවා. එතකොට මේවා වෙනස් වෙනවා. අවුරුද්දක් ඇතුළත කොහොමවත් වෙනස් වෙනවා. එහෙනම් මේ ජංගම වත්කමක් තමයි මුදල් ශේෂයයි බැංකු ශේෂයයි. හරි. ඔන්න ළමයි ඔය විදිහට අපි මේ වත්කම් කියන කොටස සම්පූර්ණයෙන් කතා කරා. එතකොට මේ වත්කම් කියලා කිව්වේ ලක්ෂණ තුනයි. මොනවාද ලක්ෂණ තුන? මේවා අනිවාර්යෙන් මේ ප්‍රශ්න වලට අහලා තියෙනවා. හොඳට මතක තියාගන්න. මොනවාද? අතීත සිදුවීමක ප්‍රතිඵලයක් විදිහට නිර්මාණය වෙලා තියෙනවා. වර්තමාන ව්‍යාපාරය පාලනය කරනවා. ඊට අමතරව ව්‍යාපාරයට අනාගත ආර්ථික ප්‍රතිලාභ අපේක්ෂා කරන්න පුළුවන් දෙයක්. හරි. ඔන්න ඔය විදිහට අපි වත්කම් ටික කතා කරලා ඉවර කරා. හරි. ඊළඟට මම යනවා ඊළඟ කොටස හිමිකම්. හිමිකම්. මේකත් ඉතාමත් වැදගත් කොටසක් ළමයි. හිමිකම්. වත්කම මම කතා කරා ඊළඟට හිමිකම් කියන කොටසට යනවා. මොකද්ද මේ හිමිකමක් කියලා කියන්නේ? හිමිකම්. හිමිකම්. මොකද්ද මේ හිමිකම කියලා කියන්නේ? බලමු. හිමිකම්. මොකද්ද හිමිකමක් කියලා කියන්නේ? හිමිකම් කියලා කියන්නේ ව්‍යාපාරයක
මං කියවනේ සම්පත් සපයන පාර්ශවය ප්‍රධාන වශයෙන් දෙකයි කියලා. කවුද? එක්කෙනෙක් අයිතිකරු අනික බාහිර පාර්ශවය. මේ ව්‍යාපාරයට සම්පත් සපයන ප්‍රධානම එක්කෙනා තමයි අයිතිකරු. මේ අයිතිකරුගේ අයිතිය තමයි හිමිකම කියලා කියන්නේ. ව්‍යාපාරයට සම්පත් සපයන ප්‍රධාන පාර්ශවය අයිතිකරු, අයිතිකරුගේ අයිතිය පෙන්වන විදිය තමයි හිමිකම කියලා කියන්නේ. ඒ කියන්නේ ව්‍යාපාරයක සම්පත් සම්බන්ධයෙන් අයිතිකරුට තියෙන අයිතිය, අයිතියේ තරම, අයිතියේ ප්‍රමාණය පෙන්눔 කරන දේ තමයි හිමිකම කියලා කියන්නේ. පැහැදිලිද? එහෙනම් හිමිකම කියන එක සරලව කිව්වොත් අයිතිකරුගේ අයිතිය. අයිතිකරුගේ අයිතිය අපි ඔකට කියනවා ප්‍රාග්ධනය කියලා. හරි? මේකට අපි කියනවා ප්‍රාග්ධනය කියලා. මේකට අපි කියනවා ප්‍රාග්ධනය කියලා. එහෙනම් ව්‍යාපාරයක ප්‍රධාන වශයෙන් සම්පත් සපයන මේ පාර්ශව දෙකින් අයිතිකරු තමයි ප්‍රධානම පාර්ශවය. අයිතිකරුගේ අයිතිය පෙන්눔 කරන්නේ අපි ප්‍රාග්ධනය කියන හරි ළමයි. එතකොට අපි කිව්වා හිමිකම කියන්නේ ප්‍රාග්ධනයට. හිමිකම කියන්නේ ප්‍රාග්ධනය. නමුත් පටල ගන්න එපා. දැන් මේ හිමිකම කියන එක ඇතුලේ හරිද? මේ පාර්ශව දෙකම ඉන්න පුළුවන්. හරි? හිමිකම කියන්නේ අපි සරලව කියන ප්‍රාග්ධනයට තමයි. හිමිකම කියන්නේ ප්‍රාග්ධනයට, අයිතිකරුගේ අයිතියට. නමුත් මේ අයිතිකරුගේ අයිතිය විතරක්ම නෙමෙයි හිමිකම ඇතුලේ ඉන්න පුළුවන් මේ පාර්ශව දෙකම. හරි? මේ පාර්ශව දෙකම ඉන්න පුළුවන්. ඒ කියන්නේ අයිතිකරු ඉන්නත් පුළුවන්. අයිතිකරු කොහොමද ඉන්නවා? ඊට අමතරව බාහිර පාර්ශවෙ ඉන්නත් පුළුවන්. එහෙනම් අයිතිකරු ඉන්නත් පුළුවන්. බාහිර පාර්ශවෙ ඉන්නත් පුළුවන්. අයිතිකරු හිටියොත් එයාගේ අයිතියට කියන නම තමයි ප්‍රාග්ධනය. බාහිර පාර්ශවෙ හිටියොත් එයාට කියන්නේ වගකීම් කියලා. වගකීම්. එතකොට හොඳට මතක තියාගන්න. හිමිකම් කියලා කියන එකෙන් අදහස් කරන්නේ ප්‍රාග්ධනය වෙන්නේ නැති අයිතිකරුගේ අයිතිය තමයි ගොඩක් වෙලාවට. නමුත් අපිට හිමිකම කියන එකෙන් අදහස් කරන්නේ අයිතිකරුගේ අයිතිය කියන එකම විතරක් නෙමෙයි. ව්‍යාපාරයක සම්පත් සපයපු සියලු පාර්ශව වලට තියෙන අයිතිය තමයි හිමිකම කියලා කියන්නේ. ඒ හින්දා ඒ අයිතිය ප්‍රධාන වශයෙන් කොටස් දෙකයිනේ. අයිතිකරු ඉන්නවා, බාහිර පාර්ශවයේ ඉන්නවා. මේ අයිතිකරු කියන කොටසෙන් ප්‍රාග්ධනය නැත්නම් අපි කියනවා එයාගේ කැපිටල් එක. මේකට කියන්නේ කැපිටල් එක. කැපිටල් එක. නැත්නම් වගකීම් liability. ඔය විදියට අයිතිකරුගේ අයිතියයි බාහිර පාර්ශවයන්ගේ අයිතියයි දෙකම පෙන්වන්න පුළුවන් අපිට හිමිකම කියලා එකකින්. හිමිකම කියන වචන. හරිද? මුලින්ම අපි බලමු අයිතිකරුගේ ප්‍රාග්ධනය නැත්නම් අයිතිකරුගේ අයිතිය කියන්නේ මොකක්ද කියලා. ඊළඟට අපි වගකීම් කියන පැත්තට එමු. හරි. බලන්න ඉතින් තියෙනවා ටියුට් එකේ වත්කම් ලබා ගැනීම සඳහා අරමුදල් සැපයුවේ කවුරුන්ද යන්න මින් අදහස් වේ. සම්පත් නැත්නම් වත්කම් ගන්න මෙතින්නේ මේවට අයිතිය තියෙන්නේ කොහොමද? හිමිකම්. අයිතිය සැපයුවේ කොහොමද කියලා පෙන්වන එක තමයි හිමිකම කියලා කියන්නේ. ප්‍රධාන පාර්ශවයන් දෙකක් විසින් ව්‍යාපාරයට වත්කම් සපයනු ලබනවා. කවුද? එක්කෙනෙක් තමයි අයිතිකරු, අනිත් එක්කෙනා තමයි බාහිර පාර්ශවය. එන ව්‍යාපාරයේ අයිතිකරු හේවත් හිමිකරුවන් ව්‍යාපාරෙන් ණය සැපයූ පුද්ගලයන්. ඒ දෙකල තමයි සම්පත් සපයන්නේ. එබැවින් අයිතිකරුවන් සහ ණය හිමියන් යන දෙපාර්ශවයම අරමුදල් සපයන නිසා මෙම දෙපාර්ශවයේ ව්‍යාපාරයේ සතුව පවතින වත්කම් වලට හිමිකම් ප්‍රකාශ කරනවා. ඒ අනුව ව්‍යාපාරයේ හිමිකම් පැත්ත ප්‍රධාන කොටස් දෙකයි. අපි කියනවා ස්කන්ධ දෙකයි. ස්කන්ධ කියන්නේ අයිතිය දෙකයි. අයිතීන් දෙකක් තියෙනවා. අයිතිකරුවන්ගේ අයිතියයි බාහිර පාර්ශවයන්ගේ අයිතියයි. ඒක තමයි ණයකරුවන්ගේ ස්කන්ධය කියලා කියන්නේ. මේ ණයකරුවන්ගේ ස්කන්ධය කියලා කියන්නේ බාහිර පාර්ශවයන්ගේ අයිතිය. හරි? ණයකරුවන්ගේ ස්කන්ධය කියන්නේ බාහිර පාර්ශවයන්ගේ අයිතිය. හරි. ඊළඟ මුලින්ම යන අයිතිකරුවන්ගේ ස්කන්ධය නැත්නම් ප්‍රාග්ධනය අයිතිය ඔය හැම නමකින්ම කියන්නේ අයිතිකරුවන්ගේ කොටස. අයිතිකරුට ව්‍යාපාරයේ සම්බන්ධයෙන් කොච්චර අයිතියක් තියෙනවද? ඒක තමයි මේ කියන්නේ. එහෙනම් බලන්න ව්‍යාපාරයක සියලුම බාහිර වගකීම් අඩු කළ පසු
ලැබෙන අගය මින් අදහස් වේ. අයිතිකරුවන්ගේ ස්කන්ධේ ව්‍යාපාර සංවිධාන ස්වරූපය අනුව වෙනස් වෙනවා. මොකද්ද මේ කියන්නේ? දැන් ව්‍යාපාරය කළමයි පටන් ගත්ත වෙලාවේ ව්‍යාපාරේ පටන් ගන්න අයිතිකරුවෝ කියලා කිව්වනේ. ලක්ෂ 10ක් යොදලා ව්‍යාපාරේ පටන් ගත්තා. මේ තියෙන්නේ. ඒ ව්‍යාපාරය ඒ ලක්ෂ 10 විතරයි ආරම්භක අවස්ථාවේ තිබ්බේ. සම්පත් විදියට තිබ්බේ ලක්ෂ 10 විතරයි. එහෙනම් මේ ලක්ෂ 10 සමාන වුණා අයිතියට. ලක්ෂ 10 කියන්නේ ව්‍යාපාරයේ තියෙන සම්පත්. ඒ සම්පත් ටික සමාන වෙනවා ඒ සම්පත් වල අයිතිකාරයගේ වටිනාකමට. කවුද මේ සම්පත් ටික සැපෙව්වේ? අයිතිකරු. අයිතිකරු. එහෙනම් අයිතිකරුගේ ප්‍රාග්ධනය සමානයි වත්කම් වලට. වත්කම් සමානයි ප්‍රාග්ධනය. නැත්නම් වත්කම් සමානයි හිමිකම්. පැහැදිලිද? හරි. මේක මේ හිමිකම නැත්නම් ප්‍රාග්ධනය කියන එක එක ව්‍යාපාර සංවිධාන අනුව වෙනස් වෙනවා. දැන් මේ අපි ගත්තේ සරලම කේවල ස්වම් ව්‍යාපාරය. එක පුද්ගලයෙක් විතරක් ඉන්න ව්‍යාපාරයක හිමිකම හැදෙන විදිහ. දැන් මේක හවුල් ව්‍යාපාරයකට ගියොත් ටිකක් වෙනස් වෙනවා. හවුල් ව්‍යාපාරයක ළමයි අපි ගන්නවා ප්‍රාග්ධන ගිණුම් සහ ජංගම ගිණුම් කියලා කොටසක්. එතකොට ප්‍රාග්ධන ගිණුම් වලයි ජංගම ගිණුම් වල එකතුවෙන් තමයි හවුල් ව්‍යාපාරයේ හිමිකම හැදෙන්නේ. පැහැදිලිද? අපි ඉස්සරහට ඉගෙන ගන්න හවුල් ව්‍යාපාර කියලා ලොකු පාඩමක් කරනවා. එතකොට හොඳට අවබෝධ කරගන්න පුළුවන් මොනවාද ජංගම ගිණුම් මොනවාද මේ ප්‍රාග්ධන ගිණුම් කියලා කියන්නේ. එතකොට ඒ දෙකේම එකතුයි. හරි? සමාගමකට ගියොත් ඒක තව ටිකක් සංකීර්ණ වෙනවා. සමාගමක මේ හිමිකම් නැත්තම් ප්‍රාග්ධනය කියන එක හැදෙන්නේ කොටස් කෑලි නැත්නම් කෑලි ගොඩකින්. එකක් තමයි ප්‍රකාශ කළ ප්‍රාග්ධනය කියලා જાතියක් තියෙනවා. කියන්නේ කොටස් අයිතිය. කොටස් කියලා જાතියක් තියෙනවා සමාගමක. ඒවල අයිතිය. හරි බය වෙන්න එපා මේ නම් ටික නිකන් මම මේ කියාගෙන යන්නේ. ඊළඟට අපි සංචිත කියලා කොටසකට එනවා. සංචිත. සංචිත කියලා කියන්නේ රඳවාගත් ලාභ කියලා කොටසක් තියෙනවා. රඳවාගත් ඉපයුම්. එතකොට පොදු සංචිත කියලා જાතියක් තියෙනවා. ප්‍රත්‍යාගණිත සංචිත කියලා જાතියක් තියෙනවා. හරිද? ඔය වගේ සංචිත ගණනාවක් තියෙනවා. එතකොට මේ සියලු දේවල් එකතුවෙන් තමයි සමාගමක හිමිකම නැත්නම් ප්‍රාග්ධනය හැදෙන්නේ. ඔය විදිහට ව්‍යාපාර සංවිධාන වර්ගය වෙනස් වෙන්න ඒකේ අයිතිය හැදෙන විදියත් හිමිකම හැදෙන විදියත් වෙනස් වෙනවා. හරි. ඒක තමයි මේ ටියුට් එකේ දීලා තියෙන්නේ. බලන්න. තනි ව්‍යාපාරයක නම් සරලව කිව්වොත් ප්‍රාග්ධනය මේ තියෙන්නේ. හිමිකම නැත්නම් ප්‍රාග්ධනය. ඒක තමයි තනි ව්‍යාපාරයක තියෙන්නේ. හවුල් ව්‍යාපාරයක හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම්, ජංගම ගිණුම් වල පවතින ශේෂ සහ නොබෙදූ ලාභ. මේ වැඩි වලට ගන්න එපා නිකන් මතක තියාගන්න මේ වචන ටික තිබ්බා කියලා. මොකද මේ පාඩමත් එක්ක තමයි ඔයාලට ඒක අවබෝධය ලැබෙන්නේ. හරි? නඩ සමාගමක කොටස් ප්‍රාග්ධනය සියලුම සංචිතයි. අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ. ඊළඟට අපි එනවා හොඳ මාතෘකාවකට මේ සුද්ධවත්කම් කියන. සුද්ධවත්කම්. හරි? සුද්ධවත්කම්. සුද්ධවත්කම් කියලා කියන්නේ මොනවද? හරි. එතකොට තමයි ව්‍යාපාරයක මේ සුද්ධවත්කම් කියලා අදහස් කරන්නේ මේ අයිතිකරුගේ අයිතිය. හරිද? මොන තව නමක් ආව සුද්ධවත්කම්. දැන් නම් දෙකයි. අයිතිකරුගේ අයිතියට කියන නම් කීයක් ඉගෙන ගත්තද? දෙකයි. එකක් මොකද්ද? ප්‍රාග්ධනය. අනිත් එක සුද්ධවත්කම්. සුද්ධවත්කම්. මේ සුද්ධවත්කම් කියන එකේ තේරුම තමයි වත්කම් සහ වගකීම් වල වෙනස. ඒ කියන්නේ මේ සියලුම අපි හිතමුකෝ මේ ව්‍යාපාරය ඇතුලේ සම්පත් රුපියල් ලක්ෂ 15ක් තිබ්බා කියලා. රුපියල් ලක්ෂ 15ක සම්පත් තිබ්බා. මේ ලක්ෂ 15න් ලක්ෂ 10ක් දාලා තියෙන අයිතිකරු. ඊතුරු ලක්ෂ 5 ව්‍යාපාරයට ඇවිල්ලා තියෙන්නේ ණයක් මගින්. මේක අයිතිකරු මේක ණයක්. එතකොට මේ දෙකේම එකතුවෙන් තමයි ලක්ෂ 15 හැදෙන්නේ. හරි? එතකොට මට ඕන වුණොත් අයිතිකරුගේ අයිතිය විතරක් කීයද කියලා බලාගන්න. ඔක්කොම මේ සම්පත් වල වටිනාකම කීයද? වත්කම් වල වටිනාකම. සම්පත් නැත්නම් වත්කම් වල වටිනාකම රුපියල් ලක්ෂ 15යි. මේ ලක්ෂ 15න් මේ ණය කොටස ඉවත් කරගත්තා නම් නැත්නම් බාහිර පුද්ගලයන්ගේ කොටස ඉවත් කරගත්තා නම්
මට එනවා නේද? අයිතිකරු කොච්චර සැපියවද කියලා. මේ ලක්ෂ 15 කියන්නේ සම්පූර්ණ ව්‍යාපාරයට ඇවිල්ලා තියෙන සම්පත් ප්‍රමාණය වටිනාකම. මේ සම්පත් ඇවිල්ලා තියෙන එක අයිතිකරු ගෙනාලා දාලා තියෙනවා. අනිත් එක බාහිර පුද්ගලයන්ගෙන් ඇවිල්ලා තියෙනවා. දැන් මට අයිතිකරුගේ ප්‍රමාණය විතරක් ඕනේ නම් මම කරන්නේ මොකද්ද? ලක්ෂ 15න් බාහිර අයගේ වටිනාකම අඩු කරනවා. එහෙනම් ඒක තමයි සුද්ධවත්කම් කියන වචනේ අර්ථය. වත්කම් වල සම්පූර්ණ ව්‍යාපාරයේ වත්කම් වලින් වගකීම් නැත්නම් බාහිර පුද්ගලයන්ගේ අයිතිය අඩු කරාට පස්සේ ලැබෙන කොටස අපි කියනවා සුද්ධවත්කම් කියලා. එහෙනම් මේ විදිහට ගත්තොත් ලක්ෂ 10 තමයි සුද්ධවත්කම් වෙන්නේ. ලක්ෂ 10. හරිද? සුද්ධවත්කම් හැදෙන විදිය තමයි ළමයි දීලා තියෙන්නේ මුළු වත්කම් වලින් මුළු වගකීම් අඩු කරලා කියලා. හරිද? ඒ සමීකරණය එතන පෙන්වලා දීලා තියෙනවා. අපි ඉස්සරහට ගිහලා තව දුරටත් මේ සමීකරණය හැදුනේ කොහොමද කියලා බලමු. ඒකට අපිට ඉගෙන ගන්න වෙනවා වගකීම් කියන කොටස. හරිද? දැන් අපි වත්කම් කියන කොටස ඉගෙන ගත්තා මුලින්ම. ඊළඟ හිමිකම කියන කොටසට ආව. හිමිකම කොටස් දෙකයි. එකක් ප්‍රාග්ධනය නැත්නම් සුද්ධවත්කම්, අනිත් එක බාහිර පාර්ශවයේ වගකීම්. වගකීම්. දැන් අපි ඉගෙන ගන්න ඕන වගකීමක් කියන්නේ මොකක්ද කියලා. වගකීම. මොකද්ද මේ වගකීමක් කියලා කියන්නේ? මේ වගකීමක් කියන එකත් ලක්ෂණ 3කින් හැදිලා තියෙනවා. හරි? මම මේ ටික මකන්නම්. වගකීමක් කියන එකත් ලක්ෂණ 3යි. හරි? වගකීමක් කියන එකත් ලක්ෂණ 3යි. මොනවද ලක්ෂණ 3? එකක් තමයි හරි? එකක් තමයි අර වත්කමක අපි කතා කරපු අතීත සිද්ධියක ප්‍රතිඵලය. ඒක මේ වගකීමකටත් එහෙම්මම තියෙනවා. අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වී තිබීම. අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වී තිබීම. එහෙනම් ඒක පළවෙනි ලක්ෂණය වගකීමක තියෙනවා. ඒ කියන්නේ වගකීමක් කියන එක මේ දැන් මේ මොහොතේ ඇති වෙන්නේ නැහැ. කලින් ගනුදෙනුවක කලින් සිදුවීමක ප්‍රතිඵලයක් විදිහට තමයි මේ වගකීම දැන් ඇති වෙලා තියෙන්නේ. හරි? දෙවෙනි ලක්ෂණය මේ වගකීම කියන එක වර්තමානයේ තියෙන්න ඕන. ඒ කියන්නේ බැඳීමක් තියෙන්න ඕන. පැහැදිලිද? මේ වර්තමානයේ මේ මොහොතේ වගකීමක් කියලා දෙයක් පේන්න තියෙන්න ඕන. ඒ කියන්නේ බැඳීමක්. බැඳීමක් කියන්නේ යම් කිසි දෙයක් අපි ඉල්ලගත්තා නම් අපි පොතක් ඉල්ල ගන්නවා කියවල දෙන්නම් කියලා. තාම දුන්නේ නැහැ. එහෙනම් මේ පොත අපි ගාව තියෙනවනේ. අන්න ඒක තමයි බැඳීම. ඒ පොත දුන්නාට පස්සේ බැඳීම ඉවරයි. එහෙනම් වර්තමාන බැඳීමක් තියෙනවා. වර්තමාන බැඳීමක් තියෙනවා. එහෙනම් වගකීම් වල දෙවැනි ලක්ෂණය තමයි වර්තමාන බැඳීම. වර්තමාන බැඳීම. තුන්වෙනි ලක්ෂණය මේ වගකීම අපි නිදහස් කරද්දී ඒ කියන්නේ මේ බැඳීම නිදහස් කරද්දී බැඳීම පියවද්දී අපි ණයට ඉල්ල ගත්තා නම් රුපියල් ලක්ෂයක් මේ ලක්ෂය මොකද කරන්නේ? ආයි ගෙවද්දී අපි මුදල් දෙන්න ඕනේ අදාළ පුද්ගලයාට. ලක්ෂය ගෙවද්දී ආයි මුදල් දෙන්න ඕනේ. එහෙනම් අපේ අතින් සම්පත් යනවා. නේ? අපේ පැත්තෙන් සම්පත් ගලාගෙන යනවා. එහෙනම් වගකීමක තුන්වෙනි ලක්ෂණය තමයි මේ සම්පත් නැත්නම් අපි ගාව තියෙන වත්කම් මේ වගකීම නිදහස් කරද්දී බැඳීම නිරවුල් කරද්දී ගලාගෙන යන්න ඕනේ. එළියට යන්න ඕනේ. පැහැදිලිද? එහෙනම් තුන්වෙනි ලක්ෂණය හොඳට මතක තියාගන්න වගකීම නිදහස් කිරීමේදී නැත්නම් නිරවුල් කිරීමේදී ව්‍යාපාරයේ සම්පත් වත්කම් පිටතට ගලාගෙන යා යුතුයි. එහෙනම් ඔන්න ඔය ලක්ෂණ තුනේ ප්‍රධාන වශයෙන් තියෙනවා නම් අපි ඒකට වගකීමක් කියලා කියනවා. වගකීමක් කියලා කියනවා. මොනවාද ලක්ෂණ තුන? අතීත සිදුවීමක ප්‍රතිඵලයක් විදිහට නිර්මාණය වෙලා තියෙන්න ඕනේ. ඊළඟට ඒ වගකීම නැත්තම් ඒ නිරවුල් කරන දේ ඒකේ බැඳීමක් වර්තමානයේ පේන්න තියෙන්න ඕනේ. වර්තමාන බැඳීමක් තියෙන්න ඕනේ. අවසාන වශයෙන් මේ බැඳීම නිරවුල් කරද්දී ආයතනයේ සම්පත් පිටතට ගලාගෙන යාමක් තියෙන්න ඕනේ. ආයතනයේ සම්පත් පිටතට ගලාගෙන යාමක් තියෙන්න ඕනේ. එතකොට මේ ලක්ෂණ තුනේම තියෙන ඕනම එකක් අපි වගකීමක් විදියට සලකනවා. හරි. ඒකට උදාහරණයක් මම දීලා ඇති බලන්න ටියුට් එක. ණයකරුවන්ගේ ස්කන්ධය නැත්නම් බාහිර වගකීම් බලන්න. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස
පැන නැගී ඇති එය නිර්වුල් කිරීමේදී සම්පත් ව්‍යාපාරයෙන් පිටතට ගලා යාමේ හැකියාවක් ඇති වර්තමාන බැඳීමක් තමයි බාහිර වගකීමක් කියලා කියන්නේ. එතකොට ණයකරුවන්ගේ ස්කන්ධයේවත් බාහිර වගකීම්, කෙටි කාලීන මුදල් ණය හා දිගු කාලීන ණය යන අංග වලින් සමන්විත වේ. හරි. එතකොට මේවා සමන්විත වෙන දේවල් තමයි ඔය දීලා තියෙන්නේ. කොයි වලින්ද සමන්විත වෙලා තියෙන්නේ? එතකොට මේ වගකීම් කියන ඒවාට උදාහරණ අපිට රාශියක් ගන්න පුළුවන්. මේකත් අර ව්‍යාපාරයෙන් ව්‍යාපාරයට වෙනස් වෙන දෙයක්. එක ව්‍යාපාරයක තියෙන වගකීම් නෙමෙයි තවත් ව්‍යාපාරයක තියෙන. ඒතර අපි පොදුවේ ගත්තොත් සමස්ත ව්‍යාපාරවල තියෙන්න පුළුවන් පොදු වගකීම් කිහිපයක් මම දීලා තියෙනවා ටියුට් එකේ බලන්න. නිදසුන්. එකක් තමයි බැංකු ණය. බැංකු ණය. බැංකු ණය කියන්නේ මොකද්ද? ව්‍යාපාරයට මූල්‍යමය අවශ්‍යතාවයක් තිබ්බම ව්‍යාපාරයේ බැංකුවෙන් ලෝන් එකක් ගන්නවා. ඒතකොට ඒ ගන්න ලෝන් එක බැංකු ණය අනිවාර්යෙන් කවදා හරි දවසක බැංකුවට ගෙවිය යුතුයි. එහෙනම් බලන්න මේ ලක්ෂණ තුන එක ඇතුළේ තියෙනවද කියලා. ඔව් කලින් ගත්ත ලෝන් එක. එහෙනම් අතීත සිදුවීමක ප්‍රතිඵලයක්. වර්තමාන බැඳීමක්. ඔව් මේ මොහොතේ මං බැංකුවට ණයයි. මං ගෙවන්න ඕන. ඊළඟට අවසාන වශයෙන් ඒ මුදල ගෙවද්දි බැංකුවට අපේ මුදල් යනවා. මුදල ගත්තා වගේ නෙමෙයි ගෙවද්දි ආයේ මුදල දෙන්න වෙනවා. එහෙනම් සම්පත් පිටතට ගලාගෙන යනවා. එහෙනම් බැංකු ණය කියන්නේ මොකද්ද? වගකීම. වගකීම. ඊළඟට බලන්න ඊළඟ උදාහරණය. ණය හිමියෝ. ණය හිමියෝ. හරියම එතකොට ඔය විදිහට අපිට ගන්න පුළුවන් වගකීම් ගණනාව. අපි තව ටිකක් ගමු බලන්න. ඒතර බැංකු ණය කියන්නේ වගකීමක් කියලා පැහැදිලිද? මේ කියන ලක්ෂණ තුනම බැංකු ණය ඇතුළේ තියෙනවා. හරි. ණය හිමියෝ. ණය හිමියෝ කියන වගකීම බලන්න. ණය හිමියෝ කියන්නේ කවුද? ව්‍යාපාරයට තොගයක් අවශ්‍යයි. තොගයක් කියන්නේ ව්‍යාපාරයට වෙළඳාම් කරන්න, නිෂ්පාදන කටයුතු කරන්න බඩුවම. මේ බඩු ගන්න කාගෙන්ද? වෙනත් X කියලා පුද්ගලයෙක්ගෙන් කියලා කියන්නේ. X කියලා පුද්ගලයෙක්ගෙන් කියලා හිතන්න. එතකොට X කින් අපි මේ මොහොතේ බඩු ටික ඉල්ල ගන්නවා පසුව සල්ලි දෙන්නම් කියලා. මේ මොහොතේ අපිට බඩු ටික දෙනවා පස්සේ තමයි සල්ලි දෙන්නේ. එතකොට මේ පසුව සල්ලි දීම අපි හඳුන්වනවා ණයට මිලදී ගැනීමක් කියලා. ණයට මිලදී ගැනීම. හරිද? ණයට මිලදී ගැනීම. එතකොට ඒ ණයට මිලදී ගත්තම අපිට ඇති වෙනවා ළමයි වගකීමක්. කොහොමද වගකීම ඇති වෙන්නේ? අපි කවදා හරි ඒ X කියන පුද්ගලයාට මුදල් දෙන්න ඕනේ. පැහැදිලිද? සම්පත් දෙන්න ඕනේ. මේ මොහොතේ එයා අපේ ණය හිමියෙක්. ඒ කියන්නේ අපි ණයයි එයාට. ව්‍යාපාරේ ණයයි. එහෙනම් වගකීමක තියෙන ලක්ෂණ ඒ ඇතුළේ තියෙනව නේද කියලා බලන්න. අතීත සිදුවීමක ප්‍රතිඵලයක් විතර නිර්මාණය වෙලා තියෙනවා. ඔව් අතීතයේ අපි යාගෙන් ණයට බඩු ගත්තා. වර්තමාන බැඳීම. ඔව් මේ මොහොතේත් අපි යාට ණයයි. දැනුත් එයාට පුළුවන් ඕන අපෙන් සල්ලි ඉල්ලන්න. අපි යාට ණයයි. ඊළඟට අනාගතයේ අපේ සම්පත් නැත්නම් අපි කියනවා ඒ බැඳීම නිරවුල් කරද්දී එයාට මුදල් ගෙවද්දී එයාගේ ණය පියවද්දී ව්‍යාපාරයේ සම්පත් පිටතට යනවා. මුදල් අනිකුත් දේවල් පිටතට යනවා. එහෙනම් ඒක වගකීමක්. එහෙනම් බැංකු ණය කියන්නේත් වගකීමක්, ණය හිමියෝ කියන්නේත් වගකීමක්. හරි. තව දීලා තියෙනවා ගෙවිය යුතු වියදම්. මොනවාද ගෙවිය යුතු වියදම් කියලා කියන්නේ? ඒතකොට ගෙවිය යුතු වියදම් ළමයි ගෙවිය යුතු වියදම් කියන්නේ යම්කිසි වියදමක්. වියදමක් කියලා එක අපි පස්සේ ඉගෙන ගමු. යම්කිසි ගෙවීමක් කියලා හිතන්නකෝ. මොකක් හරි ගෙවීමක් ව්‍යාපාරය කරන්න ඕනේ නැත් කරලා නැහැ. හිතන්න සමහරලාට එනවා අර විදුලි බිල්පත් එනවනේ ගෙවල් වලට. දැන් අපි හිතමුකෝ මේ මාසේ අන්තිමට විදුලි බිල්පත හැදිලා ගෙදරට එද්දි ලබන මාසේ 5 වෙනිදා වුණා කියලා. එතකොට දැන් 5 වෙනිදා ගෙදරට විදුලි බිල්පත එද්දි ඒ විදුලි බිල්පත අයිති වෙන්නේ ගිය මාසෙට. නමුත් ගෙවලා නැහැ. නේද? ගෙවලා නැහැ. එහෙනම් ඒක මොකද්ද? ගෙවිය යුතු විදුලි බිල්පත. ගෙවිය යුතු විදුලි බිල්පත. ඒ විදුලි බිල්පත අපි ගෙවනකම් ඒක අපේ වගකීමක්. ඒක අපේ වගකීමක් කියන එකේ අර්ථය වෙන්නේ රෙස්පොන්සිබිලිටි එකක් නේද? අපි ඒක අනිවාර්යයෙන්ම දරන්න ඕනේ. ඒ වගකීම දරන්න ඕනේ. ඒක කවදා හරි අපි ගෙවන්න සිද්ධ වෙනවා. එහෙනම් අර ලක්ෂණ තුනම මේ ගෙවිය යුතු විදුලි බිල් පතේ තියෙනවා. දැන් ගෙවිය යුතු වියදමෙත් තියෙනවා. බලන්න.
අතීත සිදුවීමක ප්‍රතිඵලයක්. ඔව් ගිය මාසේ පාවිච්චි කරපු දේවල් වලින් තමයි විදුලි බිල් පද හැදිලා තියෙන්නේ නේ. විදුලි වියදම හැදිලා තියෙන්නේ. වර්තමානික බැඳීම. වර්තමානයේ අපි එක ගෙවන්න ඕනේ. අවසානයේ කියනවා මොකද්ද? ඒ බිල්පත අපි ගෙවද්දි ව්‍යාපාරයේ සම්පත් පිටතට ගලාගෙන යනවා. ඒතකොට බලන්න මේ ලක්ෂණ තුන ඒක ඇතුලේ තියෙනවා. ගෙවිතු වියදම්. ඊළඟ කලින් ලද ආදායම. ඒ කියන්නේ හරියට අපිට ලැබෙන්න ඕනේ මාසෙට ගෙවල් කුලී විදියට රුපියල් 10000යි. නමුත් ඒ බෝඩ් වෙලා ඉන්න කට්ටිය අපිට රුපියල් 20000ක් ගෙනල්ලා දෙනවා. ලබන මාසෙටත් එක්ක කුලිය ගන්න කියලා. පැහැදිලිද? ගෙවල් කුලිය කියන්නේ අපි හිතන්නකෝ ගෙදරින් එහා පැත්ත කෑල්ල කුලියට දීලා තියෙන්නේ. ඒගොල්ලෝ මාසක කාලයකට ගෙවන්න 10000. නමුත් මාස දෙකක් එකතු කරලා එකපාර අපිට මේ පළවෙනි මාසේ මේ දැන් ඉන මාසෙම ගෙනත් දෙනවා. රුපියල් 20000. කියනවා ලබන මාසෙටත් එක කුලිය ගන්න කියලා. එතකොට අපිට මාස දෙකක කුලිය එකපාර හම්බෙලා තියෙනවා. නමුත් ඒක අපේ වැඩිපුර ලැබිච්ච දෙයක්. නේද? අපේ මාසෙට අදාළ කුලිය 10000යිනේ. ඊට වඩා වැඩියෙන් ලැබිච්ච කුලියක් තමයි මේ 20000ක් කියලා කියන්නේ. එහෙනම් මේ වැඩිපුර ලැබුණු මුදල වැඩිපුර ලද මුදල අපි කියනවා වගකීමක් විදියට. වගකීමක් කියලා. ඒ කියන්නේ තාම ඒ කුලිය හැදිලා නැහැ. තාම ඒක යා ගෙවිය යුතු කාලය ඇවිල්ලා නැහැ. නමුත් ඒ අපිට කිවලා. අපිට හම්බෙලා. පැහැදිලිද? එහෙනම් කලින් ලැබුණු ආදායමකුත් අපි සලකන්නේ වගකීමක් විදියට. මේ ලක්ෂණ තුන මේක ඇතුළේ තියෙනවා. මොනවාද? අතීත සිදුවීමක ප්‍රතිඵලයක්. හරිනේ. ඊළඟට කලින් වෙච්ච දෙයක නැත්තම් කලින් මාසයක කුලිය තමයි මේ ගෙවිච්ච මාසේ කුලිය තමයි දෙන්නේ. නමුත් ඉස්සරහටත් එක්ක පැහැදිලි. ඊළඟට අපි කියනවා මොකද්ද? වර්තමානයේ බැඳීමක් තියෙනවා. ඔව් වර්තමානයේ බැඳීමක් තියෙනවා. ඊළඟට මොකද්ද කියන්නේ? ඊළඟට අපිට කියනවා මේ බැඳීම නිරවුල් කරද්දී සම්පත් වෙනවා. ඔව්. ඒ සම්පත් වෙනවා කියලා කියන්නේ ඒකෙන් අදහස් කරන්නේ ඒ බැඳීම නිරවුල් වෙද්දී ලබන මාස වෙනවනේ. මේ මාසෙට ලැබිච්ච කුලිය ලබන මාසෙත් එක්ක මේ මාසෙට ලැබිච්ච කුලිය ලබන මාසෙ වෙද්දී ලැබෙන්නේ නැහැ. නේ? සම්පත් අපිට මුදල් ලැබෙන්නේ නැහැ. මොකද එයා කියනවා මං ගිය මාසේ වට මාස දෙකටම දුන්නානේ. එහෙනම් මේ මාසෙ කිවන්නේ නැහැ. ඒකත් හරියට අර සම්පත් පිටතට ගලා යනවා හා සමාන දෙයක්. මොකද අපිට මේ මාසේ කුලියක් නැහැ. එහෙනම් අපි දැනගන්න ඕනේ මේ මාසේ කුලියයි මේ මාසේ කුලියයි දෙකම මේ මාසේ හම්බුනාට පස්සේ ඒක කොහොමද කළමනාකරණය කරගන්නේ කියලා. එහෙනම් මේ ලක්ෂණ තුනම ඒ කලින් ලද ආදායම ඇතුළේ තියෙනවා. ඒකත් වගකීම. ඊළඟ බැංකුවයිට ආව. මොනවාද? අපි කියන OD එකක්, ඕවර්ඩ්‍රාෆ්ට් එකක්. ඒ කියන්නේ බැංකුව එක ගනුදෙනු කරද්දී එයාලා ළමයි අපිට ලබා දෙනවා යම්කිසි සීමාවක් ඇතුලේ අපිට ණයට ගනුදෙනු කරන්න පුළුවන්. හරි? ණයට ගනුදෙනු කරන්න පුළුවන්. ඒතර අන්නේ සීමාවට අපි කියනවා බැංකු අයිරාවක් කියලා. නමුත් මේ අයිරාව අපි යම්කිසි කාලයක් පහු වුණාට පස්සේ අනිවාර්යෙන් පියවිය යුතුයි. එතකොට මේ පියවද්දී අර ලෝන් එකේ කතාවම තමයි බැංකු ණය කතාවම තමයි මෙතනට අදාළ වෙන්නේ. එහෙනම් අතීත සිද්ධියක් තියෙනවා. වර්තමානයේ බැඳීමක් තියෙනවා. අපි ගනුදෙනු කරාට අනාගතයේ ඒක පියවද්දී සම්පත් පිටතට ගලාගෙන යනවා. එහෙනම් මේ සියලු දේවල් වගකීම් විදියට සලකන්න ඕනේ. වගකීම්. දැන් අපි මතකද වත්කම් කතා කරලා ඉවර වෙලා වත්කම් කොටස් දෙකකට බෙදාගත්තා. ජංගම සහ ජංගම නෝන කියලා. මේ මෙතනත් වගකීමුත් අපි කොටස් දෙකකට බෙදාගන්න. ඒ විදිහමයි. ජංගම සහ ජංගම නෝන කියලා. එතකොට අපි බලමු මේ අපි කතා කරපු උදාහරණවල මොනවාද තියෙන්නේ? ජංගම මොනවාද තියෙන්නේ? ජංගම නෝන. ඒවා ටික අපි කතා කරමු. හරි. මුලින්ම බලන්න මේ ජංගම නෝන කියන්නේ මොනවද කියලා. මේක කොටස් දෙකයිනේ. ජංගම සහ ජංගම නෝන. වගකීමුත් කොටස් දෙකකට බෙදෙනවා. ජංගම වගකීම්, ජංගම නොවන වගකීම්. ජංගම වගකීම්, ජංගම නොවන වගකීම්. මෙතනත් ළමයි අපි සැලකිල්ලට ගන්න කාලය. වෙන මොකුත් නෙමෙයි කාලය.
එතකොට යම්කිසි වගකීමක් මාස 12කට වඩා වැඩිපුර අපිට තියාගෙන ඉන්න පුළුවන් නම් ගෙවන්නේ නැතුව, පියවන්නේ නැතුව. යම්කිසි වගකීමක් අපිට මාස 12කට වඩා වැඩි ව්‍යාපාරය තුළ තියාගෙන ඉන්න පුළුවන් නම් අන්නේ වගකීම ජංගම නොවන වගකීමක් කියලා කියනවා. මාස 12කට වඩා වැඩි. මාස 12කට වඩා වැඩියෙන් පවත්වාගෙන යන්න පුළුවන්. හරිද? යම්කිසි වගකීමක් මාස 12ක් ඇතුළත ගෙවන්න ඕනේ නම් අපි ඒකට කියනවා ජංගම. මාස 12ක් තුල. මාස 12ක් තුල. හරි? මාස 12ක් තුල ගෙවන්න ඕන නම් අපි ඒකට කියනවා ජංගම වගකීමක්. මාස 12කට වඩා වැඩිපුර ව්‍යාපාරයක තියාගෙන ඉන්න පුළුවන් නම් අපි ඒකට කියනවා ජංගම නොවන වගකීමක් කියලා. එතකොට අපි කතා කරපු උදාහරණ වලට ආවොත් ඒ උදාහරණ වලින් මොනවාද ජංගම නොවන මොනවාද ජංගම? මොනවාද ජංගම නොවන මොනවාද ජංගම? හරි. අපි බලමු. පළවෙනි එක බැංකු ණය. සාමාන්‍යයෙන් ඔයාලත් ප්‍රායෝගිකව මේක දන්නවා. බැංකු ණය වගේ දෙයක්. හරි. බැංකු ණය වගේ දෙයක් අපි හරි ළමයි. එතකොට මේ බැංකු ණය කියන එක අපි ගන්න සාමාන්‍යයෙන් අවුරුද්දක් ඇතුළත වගේ ගෙවන්නේ නෙමෙයිනේ. අවුරුදු 5කට 6කට ඒ වගේ දිගු කාලීන නේ කෙටි කාලීන බැංකු ණයක් තියෙනවා. මම මේ කතා කරන්නේ දිගු කාලීන බැංකු ණය ගැන. එතකොට මේවා අවුරුදු 1 2ක් ඒකට වැඩි කොහොමද? 2ක් 3ක් 4ක් වෙන්න පුළුවන්. මාස 12ට වැඩි. එහෙනම් ඒවා අපි ඇතුළත් කරගන්නවා ජංගම නොවන වගකීමක් විදියට. එහෙනම් බැංකු ණය කියන්නේ ජංගම නොවන වගකීමක්. හරිද? බැංකු ණය කියන්නේ ජංගම නොවන. බැංකු ණය අපි එහෙනම් ජංගම නොවන වගකීමක් විදියට තියාගන්නවා. ඊළඟට අපි යමු ණය හිමියෝ. මේ ණය හිමියෝ කියන්නේ මොන වගකීමක්ද? දැන් ණයගැතියෝ කියන එක අපි කතා කරා වත්කම් වල. අපි කියව ණයගැතියන්ගෙන් මුදල් ඉක්මනට ලැබෙන තරමට අපිට හොඳයි. ඉතින් ඒකම යාළටත් බලපානවා. දැන් අපි ණයට මොනහරි ගත්තොත්, මිලදී ගත්තොත්, ඒ ණය ඉක්මනට පියවන කන්නේ ණයට දුන්නු කට්ටිය බලන් ඉන්නේ. නේ? අනිත් පැත්තට යාළත් එහෙමනේ බලන් ඉන්නේ. අපි වගේමනේ. එහෙනම් අපි ගත්ත ණයට ගත්ත මේ තොගයක් තියෙනවා නම් නැත්නම් වෙළඳ භාණ්ඩ තියෙනවා නම් මේවා ඉක්මනට පියවිය යුතුයි. නේ? පියවිය යුතුයි. එහෙනම් මාස 12ක් ඇතුළත අනිවාර්යෙන් පියවිය යුතුයි. ගොඩක් වෙලාවට මාසයක් දෙකක් ඇතුළත මේවා නිරවුල් කරනවා ගොඩක් ව්‍යාපාර. එහෙනම් අනිවාර්යෙන්ම මාස 12ක් තුල තමයි මේවා පියවන්න ඕනේ. නම් ජංගම වගකීමක්. ණය හිමියෝ. ජංගම වගකීමක් තමයි ණය හිමියෝ කියලා කියන්නේ. හරි. ඊළඟට බලන්න ගෙවී යුතු වියදම්. මේ ගෙවී යුතු වියදමුත් ඒ විදියමයි. ඒ කියන්නේ හිතන්නකෝ යම්කිසි වියදමක් තියෙනවා ඒක අපි ගෙවන්න ඕනේ. විදුලි බිල් කතාව. මේ විදුලි බිල අපිට පුළුවන් ද ලබන මාසෙත් පරක්කු කරලා ගෙවන්න, අවුරුද්දක් පරක්කු කරලා ගෙවන්න පුළුවන් බෑනේ. එහෙම නම් රතු බිලක් ගාලා අපේ ලයින් එකක් කපලා දාන්න. නේද? අන්න ඒ වගේ වියදම් තියෙනවා. අනිවාර්යෙන් ගෙවිය යුතුයි ඉක්මනින්ම. එහෙනම් ඒවත් මාස 12ට අඩුවෙන් ගෙවිය යුතුයි. ගෙවිය යුතු වියදම්. ගෙවිය යුතු වියදම්. කලින් ලද ආදායම්. මේවත් මොනවාද? ලබන මාසේ කුලියත් එක්ක මේ මාසේ හම්බුනොත් ලබන මාසෙදී මම මේ කුලිය එතනින් සෙටල් කරගන්න ඕනේ නේ. ඒක දරා ගන්න ඕනේ. ලබන මාසෙ මට කුලියක් හම්බෙන්නේ නැහැ. එහෙනම් ඒකත් මාස 12ක් ඇතුළත තමයි අනිවාර්යයෙන්ම නිදහස් වෙන්නේ. පියවන්නේ මාස 12ක් ඇතුළත. එහෙනම් කලින් ලද ආදායම්. බැංකු අයිඩාව. මේකත් කෙටි කාලීනයි නම. බැංකු අයිඩාවත් කෙටි කාලීනයි. මාස 12ට වඩා වැඩියෙන් ගන්න බෑ මේ බැංකු අයිඩාව අපි පියවද්දී සහ නිරවුල් කරද්දී. එහෙනම් බැංකු අයිඩාවත් අනිවාර්යයෙන්ම මාස 12ක් ඇතුළත පියවිය යුතුයි. එහෙනම් බැංකු අයිඩාව කියන්නේ ජංගම වගකීමක්. බැංකු අයිඩාව. හරි. ඔන්න ඔය විදිහේ තව තියෙන පුළුවන් කල්බදු ණය. ඔය ලීස් කියලා කියන්නේ. ලීසින් කරලා නම් මොකක් හරි වාහනයක් අපි ව්‍යාපාරයට ගන්නේ. ඒ කල්බදු ණයත් කොටස් දෙකක් යටතේ යන්න පුළුවන්. ජංගම යන්නත් පුළුවන්, ජංගම නොවන යන්නත් පුළුවන්. කියන්නේ කෙටි කාලීන ණය විදිහටත් අපි තියාගන්නවා. දීර්ඝ කාලීන ණය විදිහටත් තියාගන්නවා. බැංකු ණය වගේම තමයි. හරි. ඔයගේ ණය වර්ග ගොඩක් තියෙනවා. උකස් ණය,
ඔයගේ තියෙන්න පුළුවන්. ණය වර්ග ගණනාවක් තියෙන්න පුළුවන් ව්‍යාපාරයෙන් ව්‍යාපාරයක වෙනස් වෙනවා. හරි. එතන මේ කීපයක් මම දුන්නේ. හරි. දැන් එතකොට අපි වත්කම් වගකීම් කියන මේ සියල්ල කතා කරලා අවසానයි. වත්කම් වල අපි කතා කරා ලක්ෂණ, ඒවල උදාහරණ, ඒවල කොටස් දෙකකට බෙදාගත්තා. හිමිකම් කොටස් දෙකකට ගත්තා. අයිතිකරුගේ එකයි, බාහිර පාර්ශවයන්ගේ එකයි. අයිතිකරුගේ කොටසේ අපි කිව්වා ප්‍රාග්ධනයේ සුද්ධවත්කම් කියන්නේ ඒකට. එතකොට ඒක මොකක්ද කියලා අඳුරගත්තා. ඊළඟට බාහිර පාර්ශවයන්ගේ වගකීම් ලක්ෂණ 3ක් තිබ්බා. වත්කම් වගේම ඒ ලක්ෂණ හරි ළමයි. එතකොට අද දවසේ කතා කරපු සියලු කරුණු ටික ඔයාලට පැහැදිලි වෙන්නේ නැති. හරි. එතකොට අපි ලබන සතියේ කතා කරමු කොහොමද මේ අද කතා කරපු වත්කම්, වගකීම්, හිමිකම් මේ කියන කොටස් තුනම එකිනෙකට සම්බන්ධ වෙන්නේ කොහොමද? කිලුම් කරන සමීකරණයක් මගින්. කිලුම් කරන සමීකරණයක් මගින් සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා බලමු. හරි. එහෙනම් ලබන සතියේ අපි ඒ ගැන කතා කරමු. අදට අපි එහෙනම් නවත්වනවා. හරි. කාට හරි එකතු වෙන්න ඕන නම් අපි WhatsApp group එකට අපි link දාලා තියෙනවා. ඒත් එක්කම පහුගිය වීඩියෝ වල link ටික දාලා තියෙනවා. ඒවා නරඹලා අපි ලබන සතියේ තවත් අලුත් කොටසක් කිනුම් කරන සමීකරණ වල සාකච්ඡා කරමු.